පෙරුවන් සරණයි සියලු දෙනාටම. ලෝභෝ දෝසෝච මෝහෝච පුරිසං පාපචේතසං හිංසන්ති අත්ත සම්භූතං තච සාරංව සම්ඵලං. ලෝභය, ද්වේෂය, මෝහය එහා යුක්ත වූ පාප චේතනා විසින් පුරුෂයා විනාශ කරලා දානවා, පුද්ගලයාව හානියට පත් කරනවා. හරියට හුණ ඵලය විසින් හුණ ගහ විනාශ කරනවා වගේ. ඔබ දන්න අත්දැකීම නෝ බලනවා නම් කෙසෙල් මුව විසින්, කෙසෙල් මල විසින් ඒ කෙසෙල් ගස විනාශ කරලා දානවා වගේ. ඉතින් මේ ලෝභ, ද්වේෂ, මෝහයන් සම්බන්ධයෙන් අද විශේෂයෙන් අපි සාකච්ඡා කරන්නේ. දීඝනිකායේ එන සංගීති සූත්‍රයේහි ධම්ම කරුණු සාකච්ඡා කරගෙන එනකොටයි මේ තේමාව අපිට මුණ ගැසෙන්නේ. මේ සම්බන්ධයෙන් අපි සෑහෙන තරම් විස්තර පසුගිය වැඩසටහනේදී සාකච්ඡා කළා. විශේෂයෙන්ම ලෝභ, ද්වේෂ, මෝහයන් පිළිබඳව ඒහා සම්බන්ධව අකුසල් සිද්ධ වෙන්නේ කොයි ආකාරයෙන්ද? අභිධර්මානුකූලව ඒ පිළිබඳව පසුගිය වැඩසටහනේදී සාකච්ඡා කළා. තවත් ඊටමත් වැදගත් ධර්ම කොටාසයක් අද සාකච්ඡා කරන්න තියෙනවා ලෝභ, ද්වේෂ, මෝහ සම්බන්ධයෙන්. මේ විභජ්‍යවාද ශාසන සමීක්ෂා ධර්ම මණ්ඩපයේ අදත් සුපුරුදු පරිදි සාකච්ඡා මණ්ඩපයට වැඩම කොට සිටිනවා ලබනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනාධිපති, රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිත හාමුදුරන් වහන්සේ. අපි තාමත් ගෞරවයෙන් හාමුදුරන් වහන්සේව පිළිඅර ගන්නවා. තෙරුවන් සරණයි කස්සප. තෙරුවන් සරණයි. ලෝභ, ද්වේෂ, මෝහ කියන එක ඔබ යම් හැඳිනීමක් තියෙනවා. ඒ පිළිබඳව යම් දැනුමක් තියෙනවා. සිත් සතන් තුල හටගන්න පුහුදුන් සිත් සතන් තුල බලපවත්වන මේ ක්ලේශයන් පිළිබඳවයි අපි සාකච්ඡා කරන්නේ. කස්සප හඳුනේ කොහොමද අපි මේ කෙලෙස් සම්බන්ධයෙන් අපි ආරම්භයක් ලබා ගන්නේ විස්තර කිරීම වශයෙන්. කෙලෙස් ධර්මයන් දිහා බලනකොට අපේ සිත නිරන්තරයෙන්ම අකුසලයට නැඹුරු කරන අකුසල මූල හැටියට තමයි අපි ලෝභ, ද්වේෂ, මෝහ පිළිබඳව පසුගිය වැඩසටහන ඔස්සේ හඳුනා ගන්නට යෙදුනේ. ඒකට මේ අකුසල ක්‍රියා අනුසාරයෙන් කොහොමද ඒ අකුසල ක්‍රියා සිද්ධ වන්නට හේතු වන මූලික සිත් බෙදී යන්නේ කියන එක පිළිබඳව අපි පසුගිය වැඩසටහන ඔස්සේ විශේෂයෙන්ම හඳුනා ගන්නට යෙදුණා. ඒකට මේ 12 අකුසල් චිත්තයන් යම් තැනක යෙදෙනවා නම් ඒ සෑම තැනකම මේ අකුසල මූල තුනෙන් එකක් මුල් කරගෙන, දෙකක් මුල් කරගෙන තමයි යෙදෙන්නේ. එතකොට දැන් ලෝභය කියන එක කිසිම විටක ද්වේෂයත් එක්ක එකට යෙදෙන්නේ නැහැ. ලෝභ, මෝහ දෙක එකට වෙනවා. ඒ වගේම දෝෂ, මෝහ දෙක එකට වෙනවා. ලෝභ සහ දෝෂ කියන මේ හේතු දෙකම කිසිම තැනක එක සිතක එකට යෙදෙන්නේ නැහැ. එතකොට අපිට එකට යෙදීම් විදිහට සභාග කෙලෙස් විදිහට නැතිනම් එකට යුක්ත වන මූලයන් හැටියට දකින්න පුළුවන්කම තිබෙන්නේ ලෝභය, මෝහය, දෝෂය, මෝහය කියන මෙන්න මේ කොටස් දෙක. එතකොට මේ ආකාරයට අපේ හිතේ යෙදෙමින් පුද්ගලයාව නිරන්තරයෙන්ම නොඑක අකුසල ක්‍රියාකාරීත්වයට යොමු කරනු ලබන ප්‍රධානම මූලයන් තුන තමයි මේ ලෝභ, ද්වේෂ, මෝහ කියලා කියන්නේ. ඉතින් මේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසලයන් යම්කිසි චිත්තසංතානයක යෙදෙනවා නම් ඒ චිත්තසංතානය හාන භාගීය ගමන් කරන චිත්තසංතානයක්. හාන භාගීයව කියලා කියන්නේ මේ පරිහානියට යන. ඒ කියන්නේ විශේෂ භාගීය කියලා කියනවා දියුණුවට යනවා කියන එක. ඨිති භාගීය කියලා කියනවා විශේෂ දියුණුවකට යෑමකුත් නැහැ, පරිහානියට යෑමකුත් නැහැ. හාන භාගීය කියලා කියනවා පල්ලෙහා පැත්තට යන්නේ, හායනය වෙන පැත්තට තමයි බර වෙලා තියෙන්නේ. කෙනෙකුගේ සිත් සතන් තුළ මේ අකුසලයන් නැවත ඇසුරු වෙන්න පටන් ගන්නවා කියලා කියන්නේ ඒක හායන මට්ටමට තමයි ඒ පුද්ගලයාව පත්වන්නේ. අන්න ඒ නිසා තමයි තමාවම විනාශයට පත් කරගන්නවා කියලා කියන්නේ මේ අකුසල මූලයන්ගෙන් යම්කිසි කෙනෙක් යුක්ත නම්. එතකොට මේ අකුසලයන් කෙලෙසුන් විදිහට විවිධ කෘත්‍යයන් ජීවිතයක් තුළ සිදු කරනු ලබනවා. අකුසලය නොඑක ආකාරයට කෘත්‍යයන් සිදු කරනු ලබනවා. එතකොට ඍජුවම දෙයකට තණ්හාව වශයෙන් අපිට ලෝභය වස්තුවකට ආසයි කියන තැනකින් ඉදිරිපත් වෙනවා වගේම වස්තුවකට ආසා කරනවා කියන තැනක් නැතිව වුණත් මේ ලෝභයේ සාධනය සිද්ධ කරනු ලබනවා. ඒ කියන්නේ ඒක කෙලෙස් කෘත්‍යයක් විදිහට ජීවිතේ නොඑක් තැන්වල යෙදිලා එයාගේ කාර්ය සිදු කරනු ලබනවා ප්‍රකට නොවි. ඒක ඊටාම සූක්ෂම මට්ටමින් සිදු කරනු ලබන දෙයක්. දැන් අපි වස්තුවකට තණ්හා කරනවා කියනකොට
අපිට වස්තුවට කරනු ලබන ආසාව පිළිබඳව පැහැදිලි කරගන්න පුළුවන්. හිතේ අපිට බොහොම පැහැදිලිව කැමැත්තක් උපදිනවා මේ දේ තිබුණා නම් හොඳයි. ඒ වගේම ආසාවක් උපදිනවා අපිට ඒ දේ පිළිබඳව බැඳීමක් විදිහට. මේක අපිට බොහොම ප්‍රධාන වශයෙන්ම ස්මතුව පෙනෙන මට්ටමේ කැමැත්ත, තණ්හාව, ලෝභය. හැබැයි ඊටමත් සූක්ෂම මට්ටමින් අපිට ඇතිවෙන කැමැත්ත කියන එක අපිට ප්‍රකටව පේන්නේ නැහැ. හිතේ ඊටමත් සියුම්ම ජනනය වෙලා සියුම්ම පවතිනවා කියන මට්ටමේ තියෙන දේ. ඒ නිසා තමයි තණ්හාව උනත් කොටස් දෙකකට බෙදලා පෙන්වන්නේ සමුදාචාර තණ්හාව සහ වට්ටමූලික තණ්හාව කියලා. එතකොට ජීවත් වෙනකොට එදිනෙදා ජීවිතය තුළ තණ්හාව ඇසුරු වෙන විදිහක් තියෙනවා. සසර පැවැත්ම සඳහා තණ්හාව කියන දේ, ලෝභය කියන දේ හේතු වෙන විදිහක් තියෙනවා. නිසා මේ අකුසල මූල පිළිබඳව අපි විශේෂයෙන්ම හඳුනා ගන්නකොට අපි තේරුම් ගන්නට ඕනෑ දේ තමයි මේක කොහොමද හිත ඇතුලේ ඉපදිලා හිත ඇතුලේ පවතින්නේ. මේක කෙලෙසයක් විදිහට අපිව වෙනස් කරන්නේ මොන විදිහටද කියන එක. සමහර වෙලාවට අර වස්තුවකට තණ්හා කරනවා කියන දේ ප්‍රකට කරගෙන ඒක අපි වළක්වන්නට කියලා උත්සාහවත් වෙනකොට ඒ තණ්හාවම අන්‍යාර්ථයකින් වෙනත් විදිහකින් පෙනී සිටිනවා. වංචක ධර්මයක් විදිහට පෙනී සිටීමෙන් සිතෙහි උපක්ලේශ ජනනය කරලා අර කෙලින් ඇවිල්ලා කරගන්න බැරි වුණ දේ වක්‍රාකාරව ඉදිරිපත් වෙමින් සිදු කරනු ලබනවා. මේක තමයි මේ අකුසලයන්ගේ තිබෙන ස්වභාවය. අන්න ඒ නිසා තමයි මේ අකුසලයන් හඳුනා ගන්නාකම අපේ ජීවිතයට වැදගත් වෙන්නේ. අකුසලයන් පිළිබඳව තේරුම් අර ගැනීම කියන දේ නිවනට ආසන්න වන නිවන කරා අපව මෙහෙවන ධර්මයක් බවට පත්වන්නේත් අන්න ඒ නිසා. ලෝභය, ද්වේෂය, මෝහය කියන මේ අකුසල මූලයන් සිතක හැසිරෙන විදිහ තේරුම් අරගන්නවා කියන එක ඉතාම දුෂ්කරයි. ඒවට ලෝභ, ද්වේෂ, මෝහයන්ගේ ස්වરૂපයෙන්ම පෙනී සිටින්නට බැරි නම් වෙනත් වංචක ස්වභාවයෙන් කෙසේ හෝ හිත තුළ ඉඩක් හදා ගන්නවා ඒ වගේ පැවැත්මට. එතකොට මේ වංචක ධර්ම හඳුනා ගන්නට නම් හොඳ සුනිපුණ බවක් තියෙනට ඕන, හොඳ සිහියක් තියෙනට ඕන, ධර්මයේ පිළිබඳව හොඳ ප්‍රාමාණික අවබෝධයක් තියෙනට ඕන. එහෙම නැත්නම් ඉතා ඉක්මනින් ඒ වංචනික ධර්මයන්ට හසු වෙන්නට පුළුවන්. කසප හඳුනේ රාගය ඉදිරිපත් වෙන මෛත්‍රිය කියන ස්වභාවයෙන්. කියන්නේ මෛත්‍රිය කියන එක කුසලයක්. හැබැයි රාගය මෛත්‍රිය තුල සැඟවිලා මෛත්‍රී ව්‍යාජයෙන් ඉදිරිපත් වෙන එහෙම වංචක ධර්මයක් තියෙනවා. ඒ විදිහට ඉදිරිපත් වෙන ස්වභාවයක්. ඒතකොට මේවා හරියට හඳුනා ගන්නට නම් ඔබට හොඳ සිහියක්, හොඳ දැනුමක්, අවබෝධයක් තියෙනට ඕනේ. ඒ වගේම තමයි මේ කෙලෙස් ධර්ම කියන එක මේ විශේෂයෙන් අකුසල මූලයන්, ලෝභ, ද්වේෂ, මෝහයන් කියන ඒවා විමෝක්ෂයට නැත්නම් නිර්වාණයට ප්‍රතිපක්ෂ ධර්ම. නිර්වාණ ධර්මය අවබෝධ කර ගැනීමට තියෙන ප්‍රධානතම ප්‍රතිපක්ෂ ධර්ම ටික. කසපහන්න කොහොමද අපි මේක නිවනට ප්‍රතිපක්ෂ ධර්ම හැටියට හඳුනාගන්නේ? විමුක්ති පච්චනික ධම්ම කියලා මේ අකුසල මූලයන් අපිට හඳුනා ගන්නට පුළුවන්. අකුසලේනොත් අකුසලයන්ගෙන් සමුත්ථාන කරන අකුසල මූලයන්ගෙන් සමුත්ථාන කරන අකුසලේනොත් සියලුම කෙලෙස් ධර්ම, සියලුම අකුසල ධර්ම විමුක්ති පච්චනික ධර්ම, විමුක්තියට ප්‍රතිපක්ෂ ධර්ම. එතකොට ඒ සියල්ලම විමුක්තිය වසා දමන, විමුක්තියට යන්නට හදන කෙනාවින් වළක්වා දමන දෙයක් තමයි අකුසල ධර්ම කියලා කියන්නේ. අන්න ඒ නිසා තමයි මේ දේවල් විමුක්ති පච්චනිකයි කියලා කියන්නේ. විමුක්තිය වළක්වාලන දේවල්, විමුක්තියට ප්‍රතිපක්ෂව සිටින දේවල් හැටියට හඳුන්වනු ලබන්නේ. මොකද විමුක්තිය කියලා කියන්නේ මේ සියලු කෙලෙසුන්ගෙන් මිදී නිදහස් වීම, නැතිනම් සියලු කෙලෙසින්ගෙන් මිදීම විමුක්තියයි කියලා කියනවා. රාග, දෝෂ, මෝහ හැටියට, නැතිනම් ලෝභ, ද්වේෂ, මෝහ හැටියට මේ සියලු කෙලෙස් මුල් සිඳ දැමීම, සිඳ දමා පත්වන තත්වයක් හැටියට අපි විමුක්තිය කියන දේ හඳුනා ගන්නු ලබනවා. එතකොට මේ විමුක්තිය වාරණය කරනු ලබන ප්‍රධානම පැවැත්ම නිර්මාණය කරනු ලබන්නේ අකුසලයන්ගේ, මේ අකුසල මූලයන්ගේ. අපේ ජීවිත පැවැත්මම ප්‍රධාන වශයෙන්ම ගොඩ නැගෙන්නේ මේ අකුසල මූලයන් මුල් කරගෙන. අන්න ඒ නිසා තමයි මේ දේවල් වලට විමුක්ති පච්චනික ධර්ම කියලා විශේෂයෙන්ම හඳුන්වනු ලබන්නේ. දැන් ලෝභය කියන දේ අරගෙන බැලුවොත් මේ ලෝභය තමයි කෙනෙකුගේ ජීවිතේ පදනම බවට පත් වෙලා තියෙන්නේ. යටත් පිරිසෙන් මේ පුද්ගලයා මේ කන බොන තැන ඉඳලා ජීවිතේ පරමාර්ථ ඉලක්ක සාධනය කරගන්න තැනට යනකම්ම සිත ආක්‍රමණය කරගෙන තියෙන්නේ ලෝභය කියන දේ තුලින්. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි සාමාන්‍යයෙන් ආහාර රුචිය කියලා කියනවා. ආහාරයට තියෙන කෙනෙකුගේ කැමැත්ත.
එතකොට සාමාන්‍යයෙන් මේක බොහොම සියුම්ව ගත්තාම හිතේ බැසගෙන මොනතරම් සූක්ෂමව ක්‍රියාත්මක වෙනවද කියන එක ගත්තාම අර කැමැත්තක් නැතිව කෙනෙකුට කැම ගන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ආහාරයක් කෙනෙකුට අවශ්‍ය වන්නේ කායික පැවැත්ම සඳහා. එතකොට කායික පැවැත්ම සඳහා අවශ්‍ය වන ආහාරය ඒක අර කැමැති වෙන විදිහට තියෙන්නට ඕනේ කියලා අපි ඒක හිතේ යෙදෙන කැමැත්තත් එක්ක මිශ්‍ර කරගෙන තියෙනවා. ඒකට මේ කැමැත්ත නැතිව කයේ පැවැත්ම වෙනුවෙන්වත් කෙනෙකුට ආහාර ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැතුව යනවා. මේ කියන්නේ සාමාන්‍ය ලෝකයේ තුල. සාමාන්‍ය ලෝකයේ තුල. ඒකට පැවැත්ම ඇතුලේ දැන් මේකෙදි මේ පැහැදිලි කරන්නේ අපේ ජීවිතයේ යෙදීම කියන එක. සාමාන්‍යයෙන් පැවැත්ම කියන එක නිර්මාණය වෙලාම තියෙන්නේ මේ අකුසල මූලයන් පදනම් කරගෙන අකුසල මූලයන් මූලික කරගෙන තමයි ජීවිතයේ පැවැත්ම මේ කන බොන තැන ඉඳලා රස්සාවක් කරලා ගෙවල් දොරවල් හදාගෙන සාර්ථකව අපේ ජීවිතය ගොඩනගා ගන්නවා කියන මේ ලෞකික පැවැත්ම සම්පූර්ණයෙන්ම ගොඩනගලා තියෙන්නේ මෙන්න මේ අකුසල මූලයන් ටික මූලික කරගෙන. මේක තමයි පදනම බවට පත් කරගෙන තියෙන්නේ. එතකොට දැන් මේකෙන් මිදෙනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට කෙනෙකුට තේරෙන්නේ අත්හැරීම ප්‍රගුණ නොකල සිතෙන් දේවල් අල්ලා ගැනීම පමණක් පුරුදු කරපු කෙනෙකුට මේ ධර්මය කියන දේ යෙදීම කියන එක හරි අමාරුයි. යාට මේ ජීවිතයේ ධර්මයේ ප්‍රගුණ කරනවා කියන එක හරි අමාරුයි. මොකද එයාට අර ආස්වාදනීය ලෝකයට අතහරින්න වෙනවා වගේ හැඟීමක් දැනීමක් එයාට දැනෙනකොට ඒහා සමානුපාතිකව යාර ධර්මයත් එක්ක ගැටීමක් උපද්ද ගන්නවා. ඒකට මෙන්න මේ తত্ত্বය නිසා තමයි මේ අකුසලයන්ට විමුක්ති පච්චනික ධර්ම කියලා කියන්නේ. විමුක්තිය කරා කෙනෙකුගේ මනස මෙහෙවන්නට දෙන්නේ නැතිව සම්පූර්ණයෙන්ම මෙතන නතර කරගෙන තියාගන්නවා. කුමක්ද මෙන්න මේ අකුසලයන්. ඒකට ඒක අකුසලයක් විදිහට පෙනී සිටමින් නෙමෙයි මේ දේ සිද්ධ කරගන්නේ. සමහර වෙලාවට අවශ්‍යතා. පෙනී සිටින අවශ්‍යතාව විදිහට මේක අවශ්‍යතාවයක්. මේක නැතුව කොහොමද ලෝකේ ජීවත් වෙන්නේ? කොහොමද සතුටු වෙන්නේ? කොහොමද අපි තෘප්තිමත් වෙන්නේ? මේක තමයි ගෙනල්ලා දෙන්නේ. සමහර යුතුයකම් වගකීම් හැටියටත් පෙනී සිටිනවා. යුතුයකම් වගකීම් හැටියටත් පෙනී සිටින අවස්ථාවකට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ සෑම දෙයකින්ම අර අකුසලයේ තමයි අපිව මෙහෙवला තියෙන්නේ. එතනට අපිව නියෝජනය කරලා තියෙන්නේ. ඒක හඳුනා ගන්නට දක්ෂ නැති වුනහම අපි මේ දේවල් මත නතර වෙලා ඉන්නවා. සමහර වෙලාවට කෙනෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ධනෙ මත. කෙනෙකුගේ ජීවිතය සම්පූර්ණම බලය මත රඳා පවතිනවා. තවත් කෙනෙකුගේ ජීවිතය සම්පූර්ණයෙන්ම ලෞකික පැවැත්ම සාධනය කරගන්න ඉලක්ක ටික මත රඳා පවතිනවා. සමහරු ජීවිතයේ අර්ථය හැටියට ලිංගිකත්වයේ පමණක් කියලා හිතාගත්ත පිරිස් ඉන්නවා. එතකොට මේ වගේ ජීවිතයේ සාරය අර්ථය මොකද්ද කියලා කෙනකෙනාගෙන් ප්‍රශ්න කරගත්තාම කෙනකෙනා හඳුනාගත්ත අර්ථයන් සමස්තයක් විදිහට ධර්මයේ තුලින් පෝෂණය ඌ මනසක් නැති ලෝකයේ ඇතුලේ සම්පූර්ණම තියෙන මෙන්න මේ අකුසල මූලයන් මුල් කරගත්ත පැවැත්ම ඇතුලේ තමයි මිනිස්සුන්ගේ ජීවිත ගොඩනැගිලා තියෙන්නේ. අන්න එහෙම පැවැත්මක් ඇතුලේ හරි අමාරුයි කෙනෙකුට මේ ජීවිතය නිවැරදි මාවතකට ප්‍රවේශ කර ගැනීම. එයා මොකද එයා හඳුනාගෙන තියෙන්නේ, එයා දන්නේ, එයා ඇසුරු කරලා තියෙන්නේ අකුසලය තුල ඉඳලා තෘප්තිය හොයාගෙන යන ලෝකයක් ඇතුලේ. දැන් අර පසුගිය දවස්වල අපි දැක්ක යම් ආందోලනාත්මක වෙන විදිහට සමාජයේ නොමග යවන්නට ප්‍රකාශ කරන ඇතැම් ප්‍රකාශන ගුරුවරුන් විදිහට කටයුතු කරපු අය සමාජයට මඟ පෙන්වන්නට කියලා කටයුතු කරපු අය මම හිතන බුදුදහම ගැන අර්ථයක් නොදැන ධර්මයේ පිළිබඳව කිසිදු අවබෝධයක් නැතිව හරියට ධර්මයේ දන්නවා කියලා හිතාගත්ත මානයක් විතරක් තියෙන පිරිසක් මේකේ අර උඩින් යම් කොටස් ස්පර්ශ කරලා එයයි තීරණය කරනවා මේකේ මේ හැමදේම එපා කියලා කියන්නේ. එතකොට අපේ මේ ලෞකික ජීවිතේට මේක බාධාවක් නේද මේ පනවලා තියෙන්නේ. ලෞකික ජීවිතේට සීමා නේද මේකෙන් මේ දාලා තියෙන්නේ කියලා එයයි කල්පනා කරනවා. අර විකෘති මනෝභාවයන්ගෙන් ඒ කියන්නේ අසීමාන්තිකව තමන්ගේ ජීවිතේ තමන්ට ඉෂ්ට කරගන්නට බැරි වූ හෝ ඒබඳු ආසාවන් පස්සේ පන්නගෙන යන මනස තුලින් ඔවුන් කල්පනා කරනවා ඊට පස්සේ ඊට ප්‍රතිපක්ෂ ධර්මයන් පිළිබඳව ඒ කියන්නේ ලෝභ ද්වේෂ මෝහ වලට ප්‍රතිපක්ෂ අලෝභ දෝෂ සමෝහනේ ප්‍රතිපක්ෂ ධර්මයන් පිළිබඳව බොහොම වෛරී සහගත මට්ටමින් තමයි ඊට පස්සේ කටයුතු කරන්නේ. ඇයි? ඔවුන්ගේ සාරය, ඔවුන්ගේ පදනම සම්පූර්ණම තියෙන ලෝභ, ද්වේෂ, මෝහ සහගත මේ චෛතසික ධර්මයන් නැතිනම් මේ අකුසලයන් පදනම් කරගෙන.
ඒක අස්පාන්දන හරියට නිකන් අර අසුචි වලක ජීවත් වෙන සතෙකුට ඉන් ගොඩ වෙලා ජීවත් වෙන්න කිව්වොත් එහෙම යට හිතා ගන්න බැහැනේ. අන්න ඒ වගේ මනෝභාවයක්. ඒ වගේ මනෝභාවයක් හරියට අර මීල්හෙකයා වගේ. මීල්හෙකයා සතුටු වෙනවලු. තව අසුචි ගොඩක් ලැබෙනකොට බොහොම සතුටටපත් වෙන උට තව දෙයක් ලැබුණා කියලා. අන්න ඒ වගේ ලෞකික පැවැත්ම ඇතුළේ දෙයක් ගැන කතා කරනකොට ඒ මනස සතුටු වෙනවා. බොහොම තෘප්තිමත් වෙලා ප්‍රමුදිත වෙලා බොහොම හොඳයි කියලා කටයුතු කරනවා. හැබැයි ලෝභයට ප්‍රතිපක්ෂ දෙයක් ගැන කතා කරනකොට හරියට පිරිසුදු දෙයක් ගැන කතා කළාම උට ඒ ගැන හැඟීමක්වත් නැහැ වගේ තමයි බොහොම කටයුතු කරන්නේ. හැම වෙලාවකදීම තරහෙන් සිත පිරීලා ගියලා. කොහොමද තව කෙනෙකුට රිදවන්නේ? කොහොමද අනිත් අයට මම වචනකින් හරි කතා කරන්නේ? එහෙම තමයි මේ මානසික මට්ටම හැසිරෙන්නේ. තරහෙන් හිත පිච්චෙනවා. ලෝභයෙන් හිත පිච්චෙනවා. Tamanට ඉෂ්ට කරගන්න බැරි වෙච්ච දේවල්, Taman බලාපොරොත්තු වෙච්ච තැන් වලට යන්න බැරි වුණ දේවල්. ඒ දේවල් වලින් ගිහිලා ලෝභයෙන් හිත පිච්චෙනවා. ඉතින් මේ දෙකටම උපකාර කරලා තියෙන මෝඩකම, මෝහය සම්පූර්ණයෙන්ම මේ මනුස්සයාට ඇත්ත නොපෙනෙන්න ආවරණය කරනවා. අන්න එතකොට ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගන්න බැරිව නොඑක් විදිහේ ප්‍රලාප කතා කරන බව දකින්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ දේ නිර්මාණය වෙන්නේ විමුක්ති පච්චනිකයි කියලා කියන්නේ අකුසලයේ යන්නේ හේතු නිසා. විමුක්ති පච්චනිකයි කියලා කියන්නේ විමුක්තිය කියන එක, මිදීම කියන එක මේ අයට නිකන් ඊටාම දුර වූවක්. මොකද අර අසුචි වලේ ඉන්න මීල්හෙක්කයට කවදාවත් මේ ලෝකෙ පිරිසුදු බව, පිරිසුදු හැඟීම කියන එක හීනක්. හොටලයකට ගිහලා කැම ටිකක් ගන්න හිතෙන්නේ නැහැ. ඒක කවදාවත් ඒ සතාට හිතන දෙයක් නෙමෙයි. ඒ සතාට සාපේක්ෂව ඒක මහා ප්‍රසන්න දෙයක්. එතකොට ඒ මනෝභාවය තමයි මේක මධ්‍යස්තව කෙනෙක් බලාගෙන හිටියොත් පැත්තකට වෙලා දැන් මේකනේ තේරෙන්නේ මේ සතා බොහොම අපිරිසිදු තව කෙනෙකුගේ මේ අසුචි වලක ජීවත් වෙන සතෙක් හැටියට දකින්න පුළුවන්කම තියෙන එක වෙනම බලන් ඉන්න කෙනෙකුට. එතකොට අන්න ඒ වගේ තමයි මේ අකුසලයන්ගෙන් යුක්ත වෙනකොට එයාට විමුක්තිය කියන එක බොහොම දුරස්ත වූවක්. ඒක එයාට ලං වෙන්නට පුළුවන් කමක් නැත්තේ. එතන තියෙන සැනසීම ගැන එයාට හිතා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ ලෝභය ගැන කියනකොට ලෝභයේ පැත්තෙන් එන දුක පෙන්වලා දෙනවා නෑ. ඕක කොහොම ගියොත් දුකයි. මේ විදිහට ජීවිතේට දුක ගලාගෙන එනවා. නිසා තණ්හාව නිසා තණ්හාවෙන් බැඳුනා වගේ නෙමෙයි. තණ්හාවෙන් බැඳෙන දේවල් නැති වෙලා යනකොට ඊට පස්සේ ජීවිතේට ඔයාට මෙන්න මෙහෙම දුක ගලාගෙන එනවා. කොයි වෙලාවෙ හරි දුකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ තරහෙන් ආගේ හිත පිච්චෙනකොට ඔයාට දුකටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒක පරලොව යන්න අවශ්‍යම නැහැ. මේ ජීවත් වෙනකොටම මේ අදම තමන්ගේ මනස හැම වෙලාවකදීම පීඩාකාරීව පවතිනවා. කොහේ හරි ප්‍රශ්නයක් ඇති වෙනකොට මෙහි ඇවිලිලා ඒකට උත්තර බඳින්න සිද්ධ වෙනවා. ප්‍රකාශ දෙන්න සිද්ධ වෙනවා. ඒ ගැන කතා කරන්න සිද්ධ වෙනවා. ඒකට හිත තරහෙන් හැම වෙලාවෙම ඇවිලිලා නේද තියෙන්නේ. එතකොට හිත ලෝභයෙන් අභිභූත වෙලා නේද? හැම වෙලාවකදීම පිච්චෙන්න සිද්ධ වෙනවා නේද? හැම වෙලාවකදීම දේවල් වලට උත්තර හොයන්න සිද්ධ වෙනවා නේද? එතකොට දැන් මේ වගේ අකුසලයන් දිහා බැලුවාම එයා ජීවත් වෙනකොටත් දුකසේ වාසය කරන්නෙක් බවට පත් වෙනවා. එතකොට ඒ වගේ මනසකට අර විමුක්තිය පිළිබඳව කල්පනා කරනවා කියන එක, විමුක්තිය පිළිබඳව මෙනෙහි කරනවා කියන එක හීනයක් වගේ දෙයක්. එයාට කවදාවත් ඒක නිවැරදිව सिद्ध කරගන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා තමයි මේ අකුසලය කියන එක විමුක්ති පච්චනිකයි කියලා කියන්නේ. ලෝභ දේශ මොහ කියන එක විමුක්ති පච්චනිකයි කියලා කියන්නේ. එයා දැන් ලෝභයෙන් තොරව තියෙන මානසික මට්ටමක්, මනෝභාවයක් පිළිබඳව කතා කරනකොට එයා බලාපොරොත්තු වෙන අර ලෞකික සාධනය කියන එක එයාට ඒකේ පේන්නේ නැහැ. එයා ලෞකිකව තෘප්තියක් විඳින්න බලාපොරොත්තු වෙන දේ එයාට ඒක ඇතුලේ තියෙනවා කියලා පේන්නේ නැහැ. පේන්නේ නැති වෙනකොට එයා හිතන එහෙනම් එතනක් දුක ඇති. එයාට තියෙන්නේ ලෞකික දේ නැති වෙනකොට දුකේන මනසක්. ඊට සාපේක්ෂව හිතනවා එහෙනම් ලෝභය නැති වුණොත් අපේ එදිනෙදා පැවැත්මක් නැති වෙලා යයිනේ කියන තැනකින් ඔහු කල්පනා කරනවා. ඒ වගේම ද්වේෂය නැති වුණොත් එහෙම මේ වටේම ඉන්න මිනිස්සු ඇවිල්ලා ඔලුවට අත හොදලා යයි නේද? එයා කල්පනා කරන්නේ අන්න ඒ විදිහේ තාම ලාමක තැනක ඉඳලා. එතකොට කර්මය කර්මඵලය පිළිබඳව දන්න හේතුඵල ධම පිළිබඳව අවබෝධ ගැඹුරු අවබෝධයක් තියෙන කෙනෙකුට විතරයි මේ අකුසලයේ පිළිබඳව තේරුම් අරගෙන මේක දුරු කළොත් සැනසීමක් ලැබෙනවා කියන නුවණ උපද්ද ගන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා අකුසලය හැම වෙලාවකදීම ඒ මිනිස්යාගේ චිත්තසංතානයේ වසා දමන නිසා ඒ අකුසල මූලයන් හඳුන්වනු ලබනවා විමුක්ති පච්චනීක ධර්මයන්, විමුක්තියට ප්‍රතිපක්ෂ වූ ධර්මයන් හැටියට. ඒ අකුසලයන් තුල කවදාවත් මිනිස්සෙකුට විමුක්තියක් ලබන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැමදාම දැන් අපි විමුක්තිය කියන එකට සරල ලෙසම
අර්ථකථනයක් දුන්නොත් මිදීම නිදහස් වීම කියන දේ. නිදහස කියන වචනයම අපි දන්න ඒක බොහොම හොඳ දෙයක්, සතුටු දෙයක්. අපි තව යටත් වෙලා අපි දෙයක් ඇතුලේ හැම වෙලාවකදීම මෙහෙකාරකම් කරමින් ජීවත් වෙන්න අවශ්‍ය තැනක් නෙමෙයි විමුක්ති නිදහස් තැනක් කියලා කියන්නේ. එතකොට අපි අකුසලයෙන් යුක්තයි කියලා කියන්නේ අර විමුක්තියට ප්‍රතිපක්ෂයි. ඒ කියන්නේ අපි හැම වෙලාවකදීම එක රාමුවකට කොටු වෙලා අපි ඒ රාමුව ඇතුලේ අහුවෙලා ජීවත් වෙනවා. මොකද්ද අපි අහුවෙලා ඉන්න රාමුව? අපි බලාපොරොත්තු වෙන රාමුව තමයි අපි හිතන රූපේ පැත්තේ අපි කැමති වෙන දේවල් තියෙනවා. අපි ඇලෙන දේවල් අපිට ඉෂ්ට කරලා අපිට ගෙනල්ලා දෙන්නේ අපි හිතන විදිහට තියෙන්නේ බාහිර තියෙන රූපය. මේ විදිහට අපි හිතලා කල්පනා කරලා රූපේහි ඇලෙනවා. රූපේ ඇලෙනකොට රූපේ අපි අසුරු කරගෙන ජීවත් වෙනකොට මොකද්ද වෙන්න පටන් ගන්නේ? අන්න රූපේ අසුරු කරගෙන රූපේ ඇලිලා අපි වාසය කරන්න පටන් ගත්තාම රූපය වෙනස් වෙනවා. අපි මෙහි සංකල්ප වශයෙන් ඇලීම උපද්දගත්තා කියලා මේ එළියේ තියෙන බාහිර රූපේ වෙනස් නොවී තියෙන ඒ රූපේ වෙනස් වෙනවා. දැන් වෙනස් වෙනකොට අර තමන්ගේ කැමැත්තට මොකද්ද පේන්නේ? කැමැත්ත පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැහැ. දැන් ඒ රූපේ වෙනස් වෙනවා. අන්න යම් මට්ටමකට කැමති වුණා නම් කැමති වුණ මට්ටමට මේ මිනිස්සුන්ට දුක් විඳින්න සිද්ධ වෙනවා. විමුක්තියක් නැහැ නේද? එයාට සිද්ධ වෙන අර රූපේ වෙනස් වෙන්නේ නැති වෙන්න මම කොහොමද රැකගන්නේ කියලා එයාට හැම වෙලෙම කටයුතු සිද්ධ කරන්න වෙනවා. රූපේ වෙනස් වෙන්නේ නැති වෙන්න තියාගන්නේ කොහොමද කියලා මේ මිනිස්සයාට මහන්සි වෙන්න වෙනවා. තමන් කැමති විදිහට කොහොමද රූපේ හදාගන්නේ? ඒක තමන්ගේ පරිසරය සකස් කර ගැනීම කියන තැන ඉඳලා තමන්ගේ හිතේ තියෙන ඉන්ජිනයන්ගේ, ඒ කියන්නේ තමන්ගේ හිතේ තියෙන කැමැත්ත උපදවන සිතුවිලි විදිහට තමන්ගේ පරිසරය සකස් කරගන්න තැන ඉඳලා සමාජය හසුරුවා ගන්න තැන වෙනකම්ම අනිත් අය තමන්ට ඕන විදිහට හැඩගස්ස ගන්නවා කියන තැන වෙනකම්ම ලෝභය තුලින් තමයි ඒක ආවරණය කරගන්නේ. ඒතකොට ඒක ඒ විදිහට සිද්ධ නොවෙනවා කියලා පේනකොට ඒ මිනිස්සු බොහොම සංతాපයට සංවේගයටපත් වෙනවා, දුක එනවා. එහෙනම් හැමදාම එයාගේ රාමුව ඇතුලේ යාට දුකක් තියෙනවා. ඒ තමයි ලෝකය Tamanට අවශ්‍ය පරිදි පවත්වා ගැනීම කියන දේ පවත්වා ගන්නට ඒ මනුස්සයාට මහන්සි වෙන්න සිද්ධ වෙනවා. මේක සැපයක් නෙමෙයි, මේක නිදහසක් නෙමෙයි. මොකද මේ උත්සාහය නතර වුණොත් නතර වෙච්ච තැන ඉඳලා ඒක අනිත් පැත්තට ගමන් කරන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා ලෝකේ දුප්පත්ම මනුස්සයාගේ ඉඳලා ධනවත්ම මනුස්සයා වෙනකන් ඒ අයට හම්බ කරන එක නතර කරන්න පුළුවන් වෙලා නැහැ. ඒ අයගේ බලාපොරොත්තු පසුපස්සේ හඹාගෙන යන එක එයාට නතර කරන්න පුළුවන්කම ලැබිලා නැහැ. ඇයි පුළුවන්කමක් ලැබිලා නැත්තේ? ඒ අය ඒ දේ මත තමයි යැපෙන්නේ. ඒ අය ඒ දේ මත තමයි ජීවත් වෙන්නේ. ඒ දේ නැති වුණොත් ඒ අය හිතන විදිහට ඒ දේ නොවෙනකොට එයාට දුක එනවා. අන්න ඒ නිසා හිතන විදිහට ඒ දේවල් පවත්වා ගැනීම සඳහා හැම වෙලාවකදීම උත්සාහවත් වෙනවා. ඉතින් එදා වේල හොයාගන්න දුප්පත් දිලිඳු මිනිස්සෙක්ගේ ඉඳලා ලෝකේ ඉන්න පොහොසත්ම මිනිස්සයා වෙනකන් එයාගේ ඉලක්කය බලාපොරොත්තු සාධනය කර ගැනීම සඳහා ඒ අය මහන්සි වෙනවා නම්, හිත කය වෙහෙසනවා නම්, ඒ අය දුක් විඳිනවා නම්, එහෙනම් ඒ සීමාව ඇතුලේ අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ මිනිස්සු විමුක්තියක් භුක්ති විඳිනවා කියලා. ඒ අය නිදහස් වෙලා නෑ. ඒ අය නිදහස් වෙලා නෑ. මොකෙන්ද නිදහස් වෙලා නැත්තේ? ඒ අය තමන්ගේ මනසින් නිදහස් වෙලා නෑ. මනස හැමදාම ඒ අයට වද දෙනවා තව දේවල් ඕන කියලා. එතකොට එයාට ඕනේ පරිදි රූප හොයාගන්න, ශබ්ද හොයාගන්න, ගඳ සුවඳ රස ස්පර්ශ හොයාගන්න, එයාට අවශ්‍ය වින්දන සහිත ලෝකයේ විදිහට පවත්ව ගන්න එයා හැමදම මහන්සි ගන්නවා. එතකොට ඒ තෘප්තිය එයාට ලැබෙන්නේ නැහැ කියලා තේරෙනකොට ඒ කිසිම දෙයකින් ඇතැම් වෙලාවට ඒ මනස මහා මානසික පීඩනයකට ලක් වෙනවා. සමහර වෙලාවට හැම දෙයක්ම තියෙන රටවල් වල සමහර මිනිස්සු මත්ද්‍රව්‍ය වලට වැඩිපුර අබ්බැහි වෙන්න ප්‍රධාන හේතුවක් ඒක. හැම දෙයක්ම තියෙනවා. සල්ලි වලින් තෘප්තියක් නැහැ, ගෙවල් දොරවල් වලින් තෘප්තියක් නැහැ, මිනිස්සුන්ට යාන වාහන අරගෙන තියෙන අති නවීන මට්ටමේ දේවල්, ඒ දේවල් වලින් තෘප්තියක් නැහැ. දැන් නැති මිනිස්සු සැප හැටියට කල්පනා කරන්නේ ওই දේවල්. ඒකට ඒ දේවල් තියෙන මිනිස්සුන්ට ඒකෙන් 아무තු සැපයක් දැනෙන්නේ නැහැ. ඒකෙන් 아무තු සැපයක් දැනෙන්නේ නැති වෙනකොට ඒ මිනිස්සු සැපේ හොයාගෙන තව දේවල් පස්සේ යනවා. ඒ දේවල් වලිනුත් ඒ මිනිස්සුන්ට සැප ලැබෙන්නේ නැහැ. එතකොට අන්තිමේටම ගිහිල්ලා හොයාගෙන යන ගමනේ අන්තිමේටම ගිහිල්ලා බලනකොට මිනිස්සුන්ට Tamanට ඕනේ තැන කකුල තියෙනකොට කකුල තියෙන්නේ නැති තැනටපත් වෙලා ජරා මරණයන්ටපත් වෙලා ඕන විදිහට ජීවත් වෙන්න බැරි වෙලා. එතකොට අර Taman කරගත්ත පවත්වපු ජීවිතයේ පිළිබඳව ඕන්ට තියෙන හිස් බවක් විතරයි, මොකක්වත් කරගෙන නැහැ කියන එක. ඒ තමයි Tamanගේ තියෙන වහල් මානසික මට්ටමේ ස්වභාවය. Tamanට තියෙන නිදහස අහිමි මනෝභාවයේ ස්වභාවය තමයි ඒක.
අන්න ඒ නිසා යම් වෙලාවක කෙනෙක් තමන්ව නිදහස් වෙනවා නම් ඒ නිදහස් වෙන්න අවශ්‍ය මනෝභාවය ගොඩනගන්නේ ලෝභ ද්වේෂ මෝහයන් තුලින් නෙමෙයි. ලෝභ ද්වේෂ මෝහ කියලා කියන්නේ අර නිදහස් වන මනෝභාවය වළක්වන ඒකට ප්‍රතිවිරුද්ධව සිටින සංකල්ප ටිකක්. අන්න ඒ හේතුව නිසා තමයි ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල ධර්මයන් විමුක්ති පච්චනික ධර්මයන් හැටියට විශේෂයෙන්ම මේ ශාසනය තුල හඳුන්වනු ලබන්නේ. විලක් ඇතුලේ මඩකම ඉපදිලා වතුරක් ඇතුළෙම ජීවත් වෙන පියුම් කැකුලක් හිතුවොත් මේ මඩෙන් නිදහස් වෙලා වතුරෙන් නිදහස් වෙලා කොහොමද Taman ජීවත් වෙන්නේ කියලා ඒ පියුම් කැකුලට කවදාකවත් පිපුණු නෙළුම් මලක් වෙන්න පුළුවන් කමක් නැත්තේ. ලෝකේ සුවඳවත් කරන්න පුළුවන් කමක් නැත්තේ. ඒ වගේ ලෝභයෙන්ම ඉපදිලා තණ්හාව කියන මූලය නිසාම ඉපදිලා තණ්හාව අනුවම ගමන් කරලා මේ ලෝභ ද්වේෂ අනුවම ජීවත් වෙන සත්වයෝ ඒව නැතුව කොහොමද ජීවත් වෙන්නේ කියලා හිතුවොත් හරියට පියුම් කැකුලක් කවදාවත් පිපෙන්න බෑ කියලා හිතනවා වගේ. මතක තබා ගන්න ලෞතර බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මඩෙහි ඉපදිලා වතුර මතු කරගෙන ඇවිල්ලා වතුරෙන් මතුවලා පිපිච්ච පියුමක් වගේ. උන්වහන්සේ ලෝකයේ තුලම ඉපදිලා ලෝකයේ තුලම හැදී වැඩිලා නමුත් ලෝකේ නිදහස් වෙච්ච මහෞත්තමයන් වහන්සේ නමක්. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ ඒකට මග අපිට මනවින්ම කියා දීලා තියෙනවා. ඉතින් ඒ ධර්මය හරියට තේරුම් අරගන්නවා නම් ඔබටත් පුළුවන්කම ලැබෙයි මේ ජීවිතය පියුම් කැකුලක හැමදාම ඉන්න නෙමෙයි පිපිච්ච පියුමක් බවට පත් කරගන්න පුළුවන් නේද කියලා. ඉතින් ඒ සඳහා අපිට ගමනක් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ලෞතර ධර්මයේ සඳහන් වෙන එකයි. අපි ඒ තමයි සොයා යුත්තේ. එතකොට අපිට ඒ ලෞතර මග හොයාගෙන යනකොට තවත් සුවිශේෂී කාරණාවක් හම්බ වෙනවා. ඒ තමයි විමෝක්ෂයට ප්‍රතිපක්ෂ නොවන එහෙම නැත්නම් විමෝක්ෂයට අනුලෝම වන කාරණා හැටියට. කසපහන් අපි මේ සංගීත සූත්‍රයේ කරුණු කතා කරන් එනකොට ලෝභ ද්වේෂ මෝහ වගේම ඊළඟට අපිට හම්බ වෙන්නේ අලෝභ ද්වේෂ අමෝහ. ඒතකොට ඒවා විමෝක්ෂයට අනුලෝම ධර්ම හැටියට හැඳින්වෙනවා. කොහොමද අපි මේ පැහැදිලි කරන්නේ? අකුසල මූල ලෝභ ද්වේෂ මෝහ බවට පත් වෙනවා වගේම කුසල මූල බවට පත් වෙන්නේ අලෝභ අදෝස අමෝහ කියන මේ ධර්ම තුන. එතකොට යම් කිසි දෙයක් ලෝභයට ප්‍රතිපක්ෂ නම් ලෝභයට ප්‍රතිවිරුද්ධව හට ගන්නවා නම් ඒ සිතුවිල්ල අපි හඳුන්වනු ලබනවා අලෝභයයි කියලා. එතකොට අතහැරීම ආදී තැන්වලදී ඒ කියන්නේ තමා තුළ තණ්හාවෙන් ගොඩ ගහ ගන්න නැතිව දාන ධර්ම ආදී විශේෂ දේවල් දෙනකොට අපේ හිතේ ඇති වෙන්නේ දාන ධර්මයේ පිළිබඳව තියෙන අලෝභ නිස්ෘත ස්වභාවය. එතන ඇලීමක් නැහැ මේ දේවල් පිළිබඳව. එතකොට එතන රංජනය කරන බවක් නැහැ. එතන සතුටු වෙන එක තමා සතු කරගන්නට ඕන කියන හැඟීම එතන ඇත්තේ නැහැ. අන්න ඒක තමයි අලෝභයේ තියෙන ස්වභාවයේ බවට පත් වෙන්නේ. කරුණාව, මෛත්‍රිය වගේ තැන්වල අද්වේෂ සහගත සිතුවිලි තමයි තියෙන්නේ. ප්‍රඥාව කියන තැන මෝහාන්ධකාරයේහි දුරු වීම අපිට හඳුනා ගන්නට පුළුවන්. සියලු කුසල ධර්මයන්ට මුල් වන්නේ මෙන්න මේ කියන කුසල හේතු තුන, කුසල මූල තුන. යම් තැනක මේ කුසල මූලයන්ගේ දියුණුව තියෙනවා නම් ඒ කෙනා විශේෂ භාගීය පුද්ගලයෙක් බවට පත් වෙනවා, දියුණු වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. අකුසල පිළිබඳව කතා කළා වගේම කුසල පිළිබඳව කතා කරනකොට අපිට කුසල කර්ම හඳුනා ගන්නට පුළුවන්. කුසල තුල තිබෙන කුසල් සිත් පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. කුසල් සිත් ගැන කතා කරනකොට අපි කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල්, අපරියාපන්න කුසල් කියලා සතර භූමිය අනුව ගියපු කුසල් කතා කරනවා. ඇත්තෙම අකුසලයට වඩා වැඩිපුර තියෙන කුසල්. ඒ කියන්නේ දැන් අකුසල සිත් 12යිනේ. ඔය අකුසල් සිත් 12 විතරමයි අකුසල් වලට තියෙන්නේ. ඕනම අකුසලයක් කළත් ඔය සිත් 12 විතරයි ඉපදින්නේ. හැබැයි කුසල් එහෙම නැහැ. කුසල් විවිධ පරිමාවන්ගෙන් කරන්න පුළුවන්කම තියෙනවා. කාමාවචර භූමියේ කුසල් විවිධ ස්වරූපයන්ගෙන් කරන්න පුළුවන්. රූප මට්ටමේ කුසල් කරන්න පුළුවන්. අරූප මට්ටමේ කුසල් කරන්න පුළුවන්. අපරියාපන්න මට්ටමේ කුසල් කරන්න පුළුවන්. අන්න ඒ නිසා කුසලය කියන මාතෘකාව අපි අරගෙන බලනකොට ඒක බොහොම ප්‍රතුලව විවිධ මට්ටම් වලින් අපිට කතා කරන්න පුළුවන්කම තිබෙන මාතෘකාවක් තමයි කුසලයයි කියලා කියන්නේ. එතකොට මේ කුසල ධර්මය ඒ නිසාම විමුක්තානුලෝම ධර්ම හැටියටත් හඳුන්වනු ලබනවා. විමුක්තියට අනුලෝම යන දෙයක්. කුසලය කියලා කියන්නේ විමුක්තියට අනුලෝම යන දෙයක්. අනුලෝම යනවා කියලා කියන්නේ ඒකට ප්‍රතිපක්ෂ නැතිව ඒහා සමගව යන දෙයක්. ලෝකේ යම් කිසි විදිහකින් මිදීම තියනවා නම්, නිදහස් වීම තියනවා නම්, ඒ මිදීම නිදහස් වීම කියන දේ
පටන් ගන්නෙ කුසල මූලයක් තුලින්. ඒක ආරම්භ වෙන්නේ කුසල මූලයක් තුලින්. අන්න ඒ නිසා තමයි කාමාවචර කුසල්, රූපාවචර කුසල්, අරූපාවචර කුසල්, ලෝකෝ අපරියාපන්න කුසල් කියන මේ සෑම කුසලයක්ම සිද්ධ කළ යුතු වන්නේ. බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් එකදු කුසලයක්වත් කරන්නට එපා කියලා නැහැ. සබ්බ පාපස් අකරණං කියලා දේශනා කළා. ඒ වගේම කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. මේ සතර තැනම පවතින කුසල් කියන එකෙහි අප්‍රමාදී වන්නට ඕනේ. මොකද කුසලයේ කියන්නේ කවදාවත් නරක දෙයක් නෙමෙයි. කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ චලයන්ති සලයන්ති විද්වංසෙන්ති इति කුසලං කියලා කියනවා. පහත් තුන පාපී වුණ අකුසල ධර්මයන් සොලවා විනාශ කරන බැවින්, කම්පාවටපත් කරන බැවින්, නැති කරන බැවින් තමයි මේකට කුසලයේ කියලා කියන්නේ. එතකොට අර පහත් අකුසලයන් දුරු කරන බැවින් කුසලයයි කියලා කියනකොට ඒ කුසලය අලෝභය මුල් කරගෙන, අද්වේෂය මුල් කරගෙන, අමෝහය මුල් කරගෙන ඇති වෙනවා. මේක විමුක්තානුලෝමයි කියලා කියනවා. විමුක්තියට අනුලොම්ව යනවා. දැන් අපි කතා කළා කොහොමද විමුක්ති පච්චනික වන්නේ කියලා, ලෝභ දේශ මොහ කියන දේවල්. මේක විමුක්තියට යන පාර වහලා දානවා කියලා. හැබැයි විමුක්තානුලෝම වෙන්නේ කොහොමද? අලෝභ දෝස මොහ. අලෝභ දෝස මොහ කියන දේවල් විමුක්තානුලෝම වෙන්නේ කුසලය තමයි හැම වෙලාවකදීම නිවන් දකින්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන තැන ඉඳලා ලෝකෝත්තර මාර්ගසිත චිත්තය උපදවන තැන වෙනකම්ම උපකාර කරන්නේ කුසලයේ කියන දේ. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ නිවන් දකින්නට නම් අපිට ඉස්සෙල්ලාම සුදුසු තැනක සුදුසු විදිහට ප්‍රතිසන්දියක් තියෙන්නට ඕනේ. ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන්නට ඕනේ. එතකොට ත්‍රි හේතුක කියලා කියන්නේ මොනවද? කුසල හේතු තුනක් තියෙන්නට ඕනේ. අපි උත්පත්තිය ගන්න ප්‍රතිසන්දි ගන්න සිතෙහි හේතු තුනක් තියෙන්න ඕනේ. අකුසල සිතක උපරිම යෙදෙන්නේ හේතු දෙකයි. අපි මුලින් සඳහන් කළා එක්ක ලෝභයයි මෝහයයි යෙදෙනවා, එක්ක දෝෂයයි මෝහයයි යෙදෙනවා. හැබැයි කුසල් සිතේ මේ හේතු තුනම යෙදෙනවා. අලෝභ, අදෝස, අමෝහ. දැන් දානයක් පූජා කරන වෙලාවේදී අපිට දාන වස්තුව පිළිබඳව තණ්හාව උපදින්නේ නැහැ නේ. අපි ඒක දීමට කැමතියි. අලෝභය තියෙනවා. ඒ වගේම දාණය අපි දෙන්නේ ඇයි? කෙනෙක් පිළිබඳව අපිට මෛත්‍රී සහගත සිතක්, අද්වේෂමය සිතක් තියෙනවා. කෙනෙකුගේ යහපත සඳහා, කෙනෙකුගේ කුසගින්න නිවා ගැනීම සඳහා ඒ අය පිළිබඳව ඉපදුණු කරුණා මෛත්‍රී හැඟීම් තියෙනවා. අන්න ඒ නිසා එතන අද්වේෂය තිබෙනවා. ඒ වගේම ඒ කුසලයේ කරනකොට එතන කර්මඵලයේ පිළිබඳව දන්නා නුවණ පිහිටා සිටිනවා. එතකොට අමෝහය තියෙනවා. එතකොට මෙන්න මේ අලෝභ, අදෝස, අමෝහ කියන මේ හේතු තුනම එකම කුසල් සිතක උපදින්න පුළුවන්කම තියෙනවා, යෙදෙනවා. මනුස්ස ලෝකේ ප්‍රතිසන්දි ගන්නකොට මෙන්න මේ හේතු තුනම යෙදිලා තියෙනකොට අපි කියනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියලා. අනේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී පුද්ගලයාට පුළුවන්කම තියෙනවා ඕනෑම දෙයක් වටහා ගැනීමේ හැකියාව, ධර්මයේ දියුණු කරගෙන යෑමේ හැකියාව උත්පත්තියෙන්ම ගෙනාපු හේතු ටික නිසා ඒ මනුස්සයාට තියෙනවා. මොකද මේ ශාසනය බොහොම ගැඹුරින් සාකච්ඡා කරනෝනේ කොහොමද විඥාණය නාම රූපයට ප්‍රත්‍ය වෙන්නේ, නාම රූප කොහොමද විඥාණයට ප්‍රත්‍ය වෙන්නේ කියලා. එතකොට යම් කිසි සිතකින් අපි ප්‍රතිසන්දි ගත්තා නම් ප්‍රතිසන්දිගත සිත ඒක මේ නාම රූප සකස් කරන්න උපකාර වෙනවා. ඊට පසු අපි කියන භවාංග චිත්තය කියලා. ඒක යම් තාක් කාලයක් ඒ විඥාණය මේ නාම රූප ඇසුරු කරගෙන පවතිනවා නම් ඒ තාක් කාලයක් මේ රූප කලාප උපදවනවා, රූපේ සකස් කරනවා කියන එක ඒ සිතින් සිද්ධ කරනවා. එතකොට ඒ රූපය ප්‍රඥා මට්ටම දියුණු කරගන්න පුළුවන් විදිහේ සකස්මක් ඇතුව සකස් කරනවද නැද්ද කියන එක තීරණය කරනවා අර ප්‍රතිසන්දි ගන්න චිත්තයෙන්. ඔතන වැරදිලා හරි හේතු දෙකක් යෙදුනොත්, අලෝභ අදෝස කියන දෙක යෙදිලා අමෝහය කියන ප්‍රඥාව යෙදුන් නැති වුනොත් මොකද වෙන්නේ? එතන ප්‍රඥාව යෙදුන් නැති වුනොත් ඒ මිනිස්සෙක් හැටියට උපදින්න පුළුවන්. හැබැයි ඒ මිනිස්සයාට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් මට්ටමේ නුවණක් යෙදෙන්නේ නැහැ. එතන උපදින්නේ නැහැ. ඒකට කියනවා ද්වි හේතුක ප්‍රතිසන්දි වෙනවා කියලා. එතකොට දැන් ත්‍රි හේතුකයි කියලා කියන්නේ මේ හේතු තුනම එතන සම්පූර්ණයි. එතකොට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් ලැබෙන්නේ කුමක් නිසාද? මනුස්ස ලෝකයේ, දිව්‍ය ලෝකයේ උපදිනවා නම් ඒ කාමාවචර කුසලයක විපාකයක්. කාමාවචර කුසල කර්මයක විපාකයක්. එතකොට ඒ ඉපදුණු ත්‍රි හේතුක ප්‍රතිසන්දිලාභී මිනිස්සෙකුට, දෙවියෙකුට තමයි පුළුවන්කම තියෙන ධර්මාවබෝධය સિદ્ધ කරන්නට.
තිරසංගත සතෙකුට ධර්ම අවබෝධය කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම උත්පත්තියෙන්ම යම් කිසි පුද්ගලයෙක් මානසික මට්ටම බොහොම අවපාතයට ගිහිල්ලා ඉපදිලා තියෙනවා නම් ප්‍රතිසන්දිගත තැනින්ම. ඒ කියන්නේ මේ ද්විහේතුක උත්පත්තියක් වගේ. ද්විහේතුක උත්පත්තියක් වගේ කෙනෙක් නම් එයාට ප්‍රඥාව එතනදී දියුණු කරගෙන ධර්ම අවබෝධය කරනවා කියන තැනට යන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට මෙතනින් මනුස්ස භූමියෙන් පල්ලෙහා මට්ටමකදීත් බෑ මනුස්ස ලෝකෙ ඉපදුනත් අර මට්ටමින් පුළුවන් කමක් නෑ. බලන්න දැන් කුසලය කොච්චර දුරට විමුක්තියකට අවශ්‍ය කරුණු උත්පාදනය කරනවද කියලා. අන්න ඒක තමයි පදනම. දැන් අපි දකිනවා තේරිගත්වල අපදානවල විශේෂයෙන්ම සසරදී කරපු පින්කම් ගැන කියනවා. සමහරවිට අපිට බැලුවාම ක්‍රියාව විදිහට සුළු දෙයක් හැටියට පේනවා. එකපාරක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වන්දනා කරලා ඒකාංජලික තෙරුන් වහන්සේ කරපු කුසලය. ඊට පස්සේ සමහර වෙලාවට පුලිනතූපිය තෙරුන් වහන්සේ වැලි වලින් සෑයක් හදලා මල් තියලා වන්දනා කරලා සමහර තෙරුන් වහන්සේලා තෙරණින් වහන්සේලා පැන් භාජනයක් පූජා කරලා ආසනයක් පනවලා දීලා සිද්ධ කරලා මේ කල්ප ගණනක් දුගතියන් නැතු සුගති වල ඉපදිලා මේ නිවන් දකින්නට පවා මේ ජීවිතේ හේතු වුණ කුසලයේ හැටියට පෙන්වනවා. දැන් අපි දන්නවා කාමාවචර කුසලයකින් ලෝකෝත්තර විපාකයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් ඇයි මේ කුසලයේ හේතුණා කියලා කියන්නේ? ඒ කුසලය හේතු වෙනවා මේ භවයේදීත් මේ ප්‍රතිසන්දිය මනුස්ස ලෝකේ කුසල භූමියක උත්පත්තිය ලැබලා දෙන්න. අන්න ඒ කුසලයේ හේතු වෙලා තියෙනවා. එතකොට මේ කුසලය තමයි පාදක වෙන්නේ මේ ජීවිතේ ධර්ම අවබෝධය સિદ્ધ කරගන්නට. එතකොට අන්න අපිට කුසලය කියන එක විමුක්තියට අනුලොම්ම යන දෙයක්. විමුක්තිය සාධනය කරන්නට කාමාවචර කුසලයේ නමුදු හේතු වෙනවා. ඒ වගේම රූපාවචර කුසලය අරූපාවචර කුසලය උනත් උපකාරී වෙනවා. දැන් සෝතාපට්ටි මාර්ගසිත බෙදනකොට සෝතාපට්ටි ඵලසිත බෙදනකොට ප්‍රථම ධානය සහිත ဒုတိ ය ධානය සහිත තෘතිය ධානය සහිත චතුර්ථ ධානය සහිත තමයි සෝතාපට්ටි මාර්ගය බෙදන්නේ. සෝතාපට්ටි ඵලසිත බෙදන්නේ මේ ධාන වලට අනුරූපීව. දැන් කොයි වෙලාවකවත් කිසිදු ධානයක් නැතිව මාර්ග චිත්තය උපදිනවා කියන එක වෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ප්‍රථම ධානය සහිතවම තමයි සෝතාපට්ටි මාර්ගසිත උපදින්නේ. නිකම්ම සෝතාපට්ටි මාර්ගසිත උපදින්නේ ඒ මට්ටමේ දැඩි චිත්ත ඒකාග්‍රතාවයක් නැතිව සෝවාන් වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා එතන ඊටාම දැඩි චිත්ත ඒකාග්‍රතාවයක් පවතිනවා. එතකොට ඒ මට්ටමේදී රූපාවචර මට්ටමේ කර්මයක් එතනදී තියෙනවා. හැබැයි ඒක අර ලෝකෝත්තර ප්‍රඥාවත් එක්ක සමංගී වෙලාවේදී යුක්තව තියෙනවා. එතකොට දැන් මේ වගේ අවස්ථාවලදී මේ ශාසනයේ ක්‍රමයට මේ ධ්‍යාන ඉපදවීම අපිට දකින්න පුළුවන්. ඒකට කියනවා රූපාවචර කර්මයන් සිද්ධ කරනවා කියලා. කුසලයේ අරූපාවචර කුසලයේ විදිහට සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. මේවා විමුක්තියට උපකාරී වෙන දේවල්. අර කාමයේ අසුරු කරගෙන අකුසල් සිත් උපදවනවට වඩා නිවනට බොහොම ආසන්නයි නෙක්ඛම්ම යනුව උපදවන්නා වූ ඒ සිතුවිලි. අන්න ඒ හේතුව නිසා තමයි මේ කුසලය විමුක්තානුලෝම හැටියට හඳුන්වනු ලබන්නේ. අලෝභ අදෝස අමෝහ කියන මේ සිතුවිලි යම්කිසි సంతානයක බහුලව උපදිනවා නම් ඒ බහුලව උපදින මනස බොහොම පහසුවෙන් විමුක්තිය කරා මෙහෙවන්නට පුළුවන්කම තියෙනවා. විමුක්තිය වළක්වන්නේ අකුසලයන්ට පුරුදු කරපු හිත තමයි අකුසලයේ කරාම නැවත නැවත ඇද දමන්නේ. හැබැයි කුසලයේ නැවත නැවත පුරුදු පුහුණු කළාට පස්සේ ඒ මනස විමුක්තිය පැත්තට අරගෙන යෑම ඊටාම පහසුයි. එතකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් අපි හැම වෙලාවකදීම මේකෙදි කියන්නේ ලෝකෝත්තර කුසලයේ ගැනමද කියලා. නෑ, බුද්ධානුස්සතිය ආදී දේවල් අපි සිද්ධ කළත් අපි ඒ තුළ මේ කාමාවචර මට්ටමේ කුසල් සිතුවිලි තමයි උපදවන්නේ. එතකොට ඒ බඳු මට්ටමේ වුණත් අපි අකුසලයට යන්න නොදී අපේ හිත රැකගෙන ඉන්නවනම් අපි කියනවා නූපන්න කුසල් නූපදවන්න ඕනේ, උපන්න කුසල් දුරු වෙන්න ඕනේ, නූපන් කුසල් උපදින්න ඕනේ, උපන් කුසල් වැඩි දියුණු වෙන්න ඕනේ. මෙන්න මේ කරුණු හතර පිළිබඳව නිරන්තරයෙන්ම සිහිය තබාගෙන අපේ මනස පිළිබඳව අවබෝධයෙන් අපි ප්‍රදන් වීර්ය කරනවා නම් ඒ පුද්ගලයා හැම වෙලාවකදීම ඉන්න අර කුසලයේ පිළිබඳව. අන්න ඒ වීර්යය තමයි උපකාර වෙන්නේ. සතර සම්‍යක් ප්‍රදන් වීර්යය තමයි උපකාර වෙන්නේ විමුක්තිය සාධනය කරන්නට. ඒ වීර්යය අලෝභ, අදෝස, අමෝහ කියන කුසලයෙන් පරිපූර්ණයි. කුසලයෙන් යුක්තයි. ඒ නිසා විමුක්තිය කියන ධර්මයට අනුලෝම යන දේ හැටියට විමුක්තානුලෝම ධර්ම හැටියට හඳුන්වනු ලබන්නේ මෙන්න මේ කියන කුසල මූල තුන, කුසල හේතු තුන, අලෝභ, අදෝස, අමෝහ කියන.
දැන් කසප හඳුරන්නේ මේ අලෝභ, අද්වේෂ, අමෝහ කියන මේ කාරණා තුනම පාදක කරගෙන යම් කිසි කෙනෙක් උත්පත්තියක් ලැබුවොත් ඒකට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් කියලා කියනවනේ. ඒතකොට දැන් මනුෂ්‍ය ලෝකේ ඉන්න අපි හිතමු හොඳ සවන් දීමේ හැකියාව තියෙන, හොඳ ස්මරණ ශක්තිය, ධාරණ ශක්තිය තියෙන, හොඳ පරිකල්පන ශක්තියක් තියෙන අය සාමාන්‍යයෙන් අපිට හිතා ගන්න පුළුවන් ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන උදවිය කියලා. දැන් අපි මේ කාරණාව අරගෙන මේ ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියන කරුණ අරගෙන අපි හිතමු දැන් කුසල් කරන අය පොඩ්ඩ පැත්තකින් තියන්න. සමහර උදවියේ ඉන්න හොඳ උගත්තු, හොඳ දැනුම තියෙන, හොඳ ඥාන සම්භාරයක් තියෙන උදවිය, හොඳ දැනුමක් තියෙනවා ඇත්තටම. අපිට අනුමාන කරන්න පුළුවන් මොවුන්ට ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙනවා කියලා. නමුත් සමහර වෙද්ද අපිට පේන්නට තියෙනවා තුනුරුවන්ට නිගරු කරනවා, කුසල ධර්මයන්ට ගරහනවා, විවිධ ලාමක ධර්මයන්ගේ හැසිරෙනවා. මොකද්ද මේකට හේතුව? මේක ඒකෝ කල්යාණ මිත්‍ර සේවනයේ නැතිකමද, නැත්නම් කර්ම ආවරණාදී වෙනත් හේතුද? කොහොමද ඒක පැහැදිලි කරගන්නේ? ඒ බඳු දේවල් උපදින්නට ගොඩක් හේතු තියෙන්නට පුළුවන්කම තියෙන එකක් තමයි දැන් ප්‍රඥාව කියන චෛතසිකය ඊටාම සියුම් සහ කුසලයේ පැත්තේ කුසල පක්ෂයේහිලා ගැනෙන ප්‍රධාන චෛතසිකයක්. එතකොට මේ ප්‍රඥාව කියන චෛතසිකය තියෙනවා නම් කෙනෙකුට ඒ බඳු මට්ටමකට යන්නේ නැහැ. ඒ බඳු ක්‍රියාකලාපයන්ට යොමු වීම නැහැ. ප්‍රඥාව කියලා කියන්නේ තියෙන දේ මත විතරක් තීරණ අරගෙන ඒ මත යැපෙන යපුම් මානසික මට්ටමක් නිර්මාණය කරන්නක් නෙමෙයි. ඒ කියන්නේ වී ටිකක් විතරක් එයා ඉස්සරහට ගෙනල්ලා තිබ්බහම එයා වී විතරක් හම්බ වෙනවා කියලා වීබේ පහළ වෙනවා කියලා පිළිගන්න මිනිස්සෙක් නෙමෙයි. එයා ප්‍රඥාවෙන් දන්නවා වී හැදෙන්නේ මොන විදිහටද කියන එක ගැන එයා දන්නවා. එතකොට ඒක තමයි ප්‍රඥාව කියන්නේ. Tamanට ඇහැට නොපෙනෙන දේ පිළිබඳව වුණත් එයාට ඒ පිළිබඳව තිබෙන අවබෝධය සහ නුවණ. එතකොට ඒ ප්‍රඥාවෙහි තියෙන ස්වභාවය. ඒක මේ ලෞකික විෂය ගැන කතාවක් නෙමෙයි මම කිව්වේ. ඒක ලෝකෝත්තර විෂය පිළිබඳව හේතුඵල ධම පිළිබඳව කතාවක්. දැන් රූපය කියන එක ගත්තොත් රූපය කියලා කියන්නේ ලෞකික විෂයට අදාළ ලෞකික ධර්මයක්. එතකොට ලෞකික ධර්මයේ ඇතුලේ කඩලා බිඳලා බලලා ඔක ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන මට්ටමට කඩලත් කෙනෙකුට විච්ඡේදනය කරලා බලන්න පුළුවන් වෙයි. එතකොට එයාට අපිට හිතෙන්න පුළුවන් මේක ප්‍රඥාවෙන් ලබන අවබෝධයක්ද කියලා. ඒක ප්‍රඥාවෙන් ලබන අවබෝධයක් හැටියට හඳුන්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක ප්‍රඥා චෛතසිකයේ තියෙන ස්වභාවය නෙමෙයි ඒක. හැබැයි එහෙම පරිකල්පන ශක්තියක් ඇති වෙන්න ඔහුගේ මේ ජාත චේතනාවේ හරි ප්‍රඥාව යෙදෙන්න ඕනේ නේද? ඔහුගේ ජාත චේතනාවෙහි ප්‍රඥාව යෙදෙන්න ඕනේ. උත්පත්තිය ගත්ත තැන යෙදෙන්න ඕනේ. දැන් අපි යම් කිසි දෙයක් නිර්මාණය කිරීම සඳහා තාක්ෂණයක් පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි හිතමු අපි උදළු තලයක් හදනවා කියලා. උදළු තලයේ හදාගන්න අපිට විශාල මේ තාක්ෂණයක් පාවිච්චි කරනවා. නැතිනම් අපි බොන බීම වීදුරුවක් එහෙම නැතිනම් අපි ගන්න යම්කිසි ආහාරයක් සකස් කරන අපි තාක්ෂණයක් පාවිච්චි කරනවා. හැබැයි අපි ඒක ඊට පස්සේ පාවිච්චි කරන්නේ ඒක තාක්ෂණය නෙමෙයි. ඊට පස්සේ පාවිච්චි කරන්නේ ඒ දේ අරගෙන අපි කාලා බීලා මෙහෙ වෙන දෙයක් සකස් කරනවා. එතකොට අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මේක උපදවන්න මූලික හේතුව පැත්තට ජාත චේතන, ඒ කියන්නේ උත්පත්ති ප්‍රතිසන්දිය ගන්නකොට ප්‍රඥාව යෙදිලා තියෙනවා. එයාගේ භවාංග චිත්තයේ පැත්තෙන් නැවත නැවත රූපය සකස් කරනකොට අර බුද්ධිමේ පරිපාකය හදන්න පුළුවන් ඉඩකඩ ඒ රූපය තුල නිර්මාණය වෙලා තියෙනවා. අපි කොටිම ගත්තොත් අපි කියන මොලේ බොහොම කර්මන්නේව වැඩ කරනවා කියලා. ඒක කස්මන්ද තුනරුවන්ට නිගරු කරන ඇතම් උදවිය ගත්තම ඒ අය උගත්තුනේ. සියල්ලම නෙමෙයි. නමුත් ඒ අතර උගත්තුත් ඉන්නවා. ඒ කියන්නේ යම්කිසි හොඳ මානසික මට්ටමක් තියෙනවා. හැබැයි කොතනකින් හරි වැරදිච්ච තැනක් තියෙනවා. ඒ අය ඇත්තටම අර මේ නෝගත්තු තමන්ගේ ස්වභාවය පිළිබඳව ඉගෙනගෙන නැහැ. හේතුඵල දහම කොහොමද දෙයක් සකස් වෙන්නේ කියන එක දන්නේ නැහැ. නිසා ඒගොල්ලෝ නෝගත්. හැබැයි යම්කිසි විෂය පරාසයක් පිළිබඳව නොගත්තු. සමහර විට භෞතික ක්ෂේත්‍රය තුළ වෙන්න පුළුවන්. සමහර විට ඒ අය විවිධ භාෂා ඥානයන් පැත්තෙන් එන්න පුළුවන් උගත්තු. හැබැයි ඒ අය අවශ්‍ය දේ පැත්තෙන් නෝගතුන්. එතකොට මේ නෝගත් උගතුන් විසින් කල්පනා කරනවා හැම වෙලාවකදීම ඒගොල්ලන්ට පේන විෂය රාමු. එතකොට හැබැයි ඒ නෝගතුන් උනත් ඔවුන්ට උගත් බව නිර්මාණය කරගන්නට හේතු වෙන පදනමක් තියෙන්න අවශ්‍යයි. මේකට හේතු වෙන්නේ හැම වෙලාවකදීම ප්‍රතිසන්දිගත කර්ම විඥානය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආලෝකයෙන් අඳුරට යන කොටහසක් පිළිබඳව. එතකොට මේ ආලෝකයෙන් අඳුරට යන අය ඒගොල්ලෝ මේ මට්ටමින් ඉපදලා තියෙන්නේ යම්කිසි ආලෝකයක් නිසා නැතිනම් කුසල හේතුන් ටිකක් නිසා. එතකොට දැන් ප්‍රතිසන්දිගත විඥානයේහි අලෝභය කියන අදෝසය අමෝහය කියන චෛතසික ටික යෙදිලා විශේෂයෙන් මෙතන අමෝහය කියන තැන
ප්‍රඥාවට අදාළ භූමිකාව වැඩි වශයෙන් එතන යෙදී තියෙනවා නම් ඒ විඥානය අසුරු කරන නැතිනම් විඥානය මගින් උපදවනු ලබන රූපයට ප්‍රත්‍යවීමේදී ඒ රූපය අපි දන්නවා නිකම්ම සකස් වෙනවා. එයාට මේ අරමුණු පිළිබඳ විශ්ලේෂණය කරගන්න පුළුවන් මනස ස්වභාවයේ රූපේ පැත්තෙනුත් නිර්මාණය කරලා දෙනවා. එයාගේ උපන් චේතනාව තියෙන බඳු මට්ටමේ වුවක් නිසා. එතකොට ඒකෙන් එයා පුරවගන්නේ ලෞකික දේවල් වෙන්න පුළුවන්. දැන් එයා ඒකෙන් පුරවගන්නේ ආපහු ධර්මයේ නෙමෙයි. අලෝභ දෝස අමෝහ කියන කුසල හේතුම නෙමෙයි පුරවගන්නේ. ලෞකික විශේෂ කරුණු එයා පුරවගන්න පුළුවන්. හැබැයි මේ පුරවගන්න අවශ්‍ය දේ නිර්මාණය කළේ මොකද්ද? ඒ දේ නිර්මාණය කළා දුන්නේ හැම වෙලාවකදී මේ පරිකල්පන ශක්තිය උපදවන්නට ප්‍රධානතම හේතුවක් කළේ කර්මයේ පැත්තෙන්. ඒකට කර්මයේ පැත්තෙන් සිද්ධ කරපු දේ දකින්නේ නැතුව අර භෞතික සාධකයේ විතරක් දකින ඕන් කල්පනා කරනවා කුසලයේ කිසිම වැදගැම්මකට නැති දෙයක්. මොකද ඒක ඇහැට පේන්නේ නැහැ. ඇහැට පේන්න පුළුවන්කම තියෙන ඔය ඕජාසාරය සහ ඒ සකස් වෙන එතන මේ බීජ කලලය තුල සිදුවෙන ක්‍රියාකාරීත්වය ඊට පස්සේ කොහොමද ඒක රූපයක් දක්වා දියුණු වෙන්නේ ඊට පස්සේ කොහොමද එතන මොලේ හැදෙන්නේ මොලේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ ওই දේවල් පිළිබඳව විතරයි විශ්ලේෂණය කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට යම් කිසි විදිහකින් හිතට අනුරූපීව කොහොමද ඒ රූපේ සකස් වීම සිද්ධ වෙන්නේ කියන එක විශ්ලේෂණය කරගන්න තරම් ඔවුන්ට ඒක ඒ නුවණ ලැබිලා නැහැ. ඒ පැත්ත ආවරණය වෙන්නේ නැහැ මේ විෂය පරාසය තුළ. ඒ නිසා ඒ නූගත් ක්ෂේත්‍රය තුළ ඔවුන්ට කිසිම අවබෝධයක් නැහැ. හැබැයි ඔවුන් ඉගෙනගත්ත විශේෂ ක්ෂේත්‍රය තුළ ඔවුන් උගතුන්. අන්න ඒ නිසා ඒ තමන්ගේ ස්වභාවය පිළිබඳව දන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ස්වභාවයේ ඉපදුනේ කොහොමද කියන එක පිළිබඳව දන්නේ නැතිව තමයි වාසයේ ඒ පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ, නිර්වචන දීම සිද්ධ කරන්නේ. ඒක අකුසල හේතුවක් නෙමෙයි, ඒක කුසල හේතුවක්. කුසල ඵලයක් භුක්ති විඳිනවා. හැබැයි වර්තමානයේ තුල කුසලයන් සිද්ධ කරන්නට තරම් ප්‍රඥා චෛතසිකයේ යෙදීම නැහැ. ඒකට බොහෝ විට මේ කල්යාණ මිත්‍ර සේවනයේ නැතිකම හේතු වෙන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි කල්යාණ මිත්‍ර සේවනයේ නැතිකම. ප්‍රධානම දේ කල්යාණ මිත්‍ර සේවනයේ නැතිකම. කල්යාණ මිත්‍ර සේවනය නිවැරදිව ලැබුණා නම් ඇතැම් විට උන් ඊටාම සත්පුරුෂ භාවයට පත්වන්නට පුළුවන්කම තියෙනවා. මොකද බොහෝ අවස්ථාවල තියෙන්නේ කල්යාණ මිත්‍ර සේවනයේ නැතිකම. සමහර චරිත වික්ෂුන් වහන්සේලා පිළිබඳව දරන ආකල්ප දිහා බැලුවහම පේනවා ඒ අය හිතන්නේ අර ඒ අය ඇසුරු කරපු යම්කිසි දුස්සීල භික්ෂුවක් ඇසුරු කළා නම් ඒ දුස්සීල භික්ෂුව තමයි සමස්ත ශාසනයේ ඉන්න භික්ෂුව කියන චරිතය. ඒ ස්වභාවය තමයි හැමෝ තුලම තියෙන්නේ. ඒක තමයි ඒ අය කල්පනා කරන පරිකල්පනයේ තියෙන්නේ. ඉතින් ඒක හරියට අර සමාජින් අපරාධකාරයෙක් ඇසුරු කළා හැම මිනිස්සෙක්ම අපරාධකාරයෙක් කියලා හිතනවා වගේ ඊටමත් ප්‍රාථමික නුගත් චින්තනයක් එතන තියෙන්නේ. හැබැයි ඒ අය භික්ෂුව පිළිබඳව තීරණය කරන්නේත් ඒ විදිය. අහගත්ත වචන දෙක තුනකින් තමයි ශාසනය ගැන තීරණය කරන්නේ. සමහරු බුද්ධ ශාසනය ගැන, සමස්ත බුද්ධ ශාසනය ගැන තීරණය කරන්නේ ජාතක කතා පොත දිහා බලලා. ඒ කියන්නේ ඒක මේ ජාතක පාළියක් නෙමෙයි, ජාතක අට කතාවක් නෙමෙයි, පොළොන්නරු යුගයේ ලියවිච්ච ජාතක කතා පොත දිහා බලලා තමයි සම්පූර්ණම තීරණය කරන්නේ ගැඹුරු බුද්ධ ශාසනය මොකක්ද කියලා. ඒ නිසා ඒක ගන්නන කෙනෙක් කියපු කතාව මට ශාසනයේ බුද්ධ ශාසනය ඇති කරන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන් ජාතක කතා පොතෙන් කියලා එක කතාවක් කියලා තිබුණ එක වෙලාවකදී. එතකොට මේ ඒ හිතාගෙන ඉන්නේ ජාතක කතා පොත කියලා කියන්නේ ශාසනය කියලා. එතකොට අර ඒ වගේ අර ප්‍රාථමික චින්තනයක ඉන්න පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් හිතෙන්න පුළුවන් මේක තමයි ශාසනයේ ධර්මය කියලා. ඒකට හේතුව අර කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණ නැතිකම. උන්ට ලැබිලා නැහැ ගැඹුරු ධර්මඥානයක් ලැබෙන පැති ආවරණය කරගෙන නැහැ. ඒ පැත්ත ගැන කියලා දෙන ගුරුවරු ලැබිලා නැහැ. ඒ පැත්ත ගැන කියලා දෙන දෙමව්පියෝ ලැබිලත් නැහැ. වික්ෂුන් වහන්සේලා ලැබිලත් නැහැ. ඔවුන් ඇසුරු කරලා තියෙන සම්පූර්ණයෙන්ම වැරදි සමාජයක්. වැරදි සමාජයේ ප්‍රතිඵලය අද ඔවුන් විසින් සමස්ත සමාජයට මුදා හරිමින් පවතිනවා. ඇතම් චරිත විසින් වැරදි විදිහේ ආකල්ප සංකල්ප අනිත් සමාජයේ වෙත සම්ප්‍රේෂණය කරන්න. ඒක හරියට අර කුණු වෙච්ච ගෙඩියක් පළතුරු භාජනයක තිබුණාම අනිත් ගෙඩිත් බොහොම ඉක්මනට කුණු වෙලා යනවා වගේ දෙයක් තමයි ඒ වගේ තැන්වලදී සිද්ධ වෙන්නේ. දැන් කසබාඳුන දැන් මේ පුද්ගලයන්ව අපි විශේෂයෙන් ගත්තොත් දැනුමක් තියෙන උගත්කමක් තියෙන නමුත් තුනුරුවන් කෙරෙහි කිසිම ගෞරව ආදරයක් නැති කුසල අකුසලයන් පිළිබඳ කිසිදු වගේ වගක් නැති පිරිසක් ඉන්නවනේ. දැන් මේ අය අපිට හඳුනා ගන්න පුළුවන් අර ජෝති තම පරායන කියන කොටසට යොදන්න පුළුවන් පිරිසක් ඉන්නවා. ආලෝකයේ තියෙන තමයි යාවේ නමුත් අන්ධකාරයට යන්නේ. දැන් මේ ජෝති තම පුද්ගලයව හදාගන්න තැනක් නැද්ද සමාජයට කොතැනකදීව? හදාගන්න පුළුවන්කම තියෙනවා. පළවෙනිම දේ තමයි යෝබාලෝ මඤ්ඤති බාලයන් පඬිතෝ අපි තේනසෝ කියලා කියනවනේ. යම් කිසි කෙනෙක් තමන්ගේ බාල බව දකිනවා නම්
ඒකෙන් මොහු පඬිතෙක් කියලා කියන ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ තියෙන බාල බව පිළිබඳව දකින්නේ නැතිකම. අන්න ඒ නිසා සමාජයටත් යම් වගකීමක් පැවරෙනවා. ඒ බඳු පුද්ගලයන් පිළිබඳව ඔසවා තැබීම කියන දේ සිද්ධ නොකර ඉන්න. ඒ බඳු පුද්ගලයන් මහා ශ්‍රේෂ්ඨ මේ පුද්ගලයන් ලෙස ඇතැම් වෙලාවට විවිධ ක්ෂේත්‍ර වලින් වැඩ කරපු පුද්ගලයෙක් වෙන්න පුළුවන්. ඒ පුද්ගලයා ඉන්නේ අද වැරදි තැනක නම් පුද්ගලයා පිළිබඳව තිබෙන ගරුත්වය නිසා වැරදි තැන සාධාරණීකරණය නොකළ යුතු දෙයක් ඒක. නොවිය යුතු දෙයක්. ඒකෙන් සිද්ධ වෙන්නේ වැරද්ද කියන දෙයට සමාජයේ ප්‍රමුඛතාවයේ හිමි වීම. නිසා සමාජය තුළ වගකීමක් තියෙන බඳු පුද්ගලයන් සිදු කරන වැරද්ද අනුමත නොකිරීම කියන එක. ඒ වගේම මේක වැරදි වෙන්නේ ඇයි කියන එක පිළිබඳව තාර්කිකව සහ කරුණු පදනම් කරගෙන පැහැදිලි කරලීම. ඒක වැරදි වෙන්නේ ඇයි කියන එක පිළිබඳව බොහොම තාර්කිකව කරුණු පදනම් කරගෙන ඒක පැහැදිලි කරලීම. සහ ඇතැම් වෙලාවට අර මේ සමහර චරිත ක්‍රියාත්මක වෙන විදිහ බැලුවාම ඒ චරිත ක්‍රියාත්මක වෙන්නේ ඇතැම් විට දේවල් නොදැනම නෙමෙයි. සමහර වෙලාවට දැනගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. අර බොරුවට මේ ඇත්තට නිදාගත්ත මිනිස්සෙක් ඇහැරවන්න පුළුවන් බොරුවට නිදාගත්තට පස්සේ ඇහැරවන්න බෑනේ. අන්න ඒ වගේ චරිතත් තියෙනවා. ඒතකොට ඒ වගේ චරිතවලට අපි පැහැදිලි කරන්න ගන්න කාලයත් අපරාධයි. ඒ කියන්නේ මේ ක්ලේශාවරණයන්ගෙන් වැහිච්ච පුද්ගලයෙක් වගේ. සම්පූර්ණයෙන්ම ක්ලේශාවරණයන්ගෙන් වැහිලා ඉන්නේ පුද්ගලයා. ඒතකොට ඒ වගේ පුද්ගලයෙක් හොඳටම දන්නවා යා කියන දේ තියෙන වැරදි කියන්නත් දන්නවා. යා බොහොම පක්ෂපාතීව වැඩ කරලා වෙන යම් යටි බලාපොරොත්තුවක් පරමාර්ථයක් ඇතුව කරන්න කියලා දන්නවා. අන්න ඒ බඳු චරිත මම හිතනවා අර පරිවර්ජනා පහතබ්බා වගේ තමයි කරන්න තියෙන්නේ. මොකද අර සබ්බාස සූත්‍රයේදී කියනෝනේ ඡණ්ඩාශ්‍යෝ ඡණ්ඩාස්තින් ඡණ්ඩ මෘගය කොහොමද මේ දුරු කරන්න කියලා, ඒ බඳු ආශ්‍රව කොහොමද දුරු කරන්න කියලා. දැන් අර වගේ චරිත ප්‍රකාශ කරන ඇතැම් දේවල් ගත්තාම අපි දකිනවා සමහර වෙලාවට බොහොම සදහැවත්වෙකුගේ හිතකට ඒක රිදීමක් ඇති වෙන්න පුළුවන්. අපි එතනදී රිදව ගන්න නැතුව අර බාලයව පරිවර්ජනය කිරීම, අතහැර දැමීම, ඔහු ඇසුරු වෙන සමාජයෙන්, ඔහු ඇසුරු කරන තත්ත්වයන්ගෙන් අපි ඉවත්ව අපේ දේවල් සිදු කර ගැනීම තමයි සිද්ධ කළ යුතු වෙන්නේ. ඒ වගේම අපිත් එක්ක එකට ඉන්න අය එකත් එක්ක යෙදෙනවා නම් අපි ඒ අයට කරුණු පැහැදිලි කරලා දෙන්න බොහෝ විට පුළුවන්කම තියෙනවා. නෑ ඔක කොහොම කිව්වට ඔක ඇතුළාන්තේ කතාව මේකයි, මේක එසේ නොවිය යුතුයි කියලා අපිට සකාරණව අනිත් අයට පෙන්වා දීමේ හැකියාව තියෙනවා. ඒකට කරුණු කාරණා සහිතව පෙන්වා දෙනකොට අපිට පුළුවන් අර අනුගාමී යම් පිරිසක් ඉන්නවා නම් ඒ පිරිසට හෝ කරුණු පැහැදිලි කර දීමේ හැකියාව තියෙනවා. මේකෙදි විශේෂයෙන්ම අර අපේ සමාජයේ අද උණතාවයක් තිබෙනවා. මේ කුසලයේහි තියෙන ගැඹුර, අකුසලයේහි තියෙන ගැඹුර පිළිබඳව අපේ අද ඉන්න තරුණ ප්‍රජාවට කරුණු කාරණා සම්ප්‍රේෂණය වීම අඩුවක් තියෙනවා. ඒකට ප්‍රධානම හේතුව අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වීම, දහම් පාසල් අධ්‍යාපන ක්‍රමයට බොහොම අවම ස්ථානයක් හිමිවීම. ඒකත් අනික තරඟකාරී අධ්‍යාපනයකට හුරු වෙලා ඉන්නේ. දහම් පාසල් අධ්‍යාපන ක්‍රමය සාමාන්‍යයෙන් තරඟකාරී අධ්‍යාපන රටාවකට නතු වීම, දරුවට කුඩා වයසේ ඉඳලා යහපත අයහපත පිළිබඳව අවබෝධයක් ලබා නොදීම, එතකොට අනවශ්‍ය පරිදි සමාජ මාධ්‍ය වෙත සීමාවක් රහිතව මේ වගේ රටවල් වල මේ ප්‍රවේශය විවර වෙලා තියෙනවා. අන්න ඒ වගේ කරුණු කාරණා පදනම් කරගෙන නූතන තරුණ ප්‍රජාව බොහොම ශීඝ්‍ර ලෙස ධර්මයේහි ගැඹුර ස්පර්ශ කරන මට්ටමින් ඈත් වෙන බව දකින්න පුළුවන්කම තියෙනවා. මොකද අර සංස්කෘතියනේ පේන්නේ. සංස්කෘතිය කියලා කියන්නේ යම්කිසි හරපද්ධතියක් වටා ගොඩ නැගුණු දෙයක්. එතකොට බාහිරින් බලනකොට සංස්කෘතිය පේනවා. සංස්කෘතියට ලේසියෙන් ගහන්න පුළුවන්. සංස්කෘතියට ලේසියෙන් ගහන්න පුළුවන්. ඔක කොහොම කරා කියලා තේරුමක් නැහැ කියලා සංස්කෘතියට බොහොම ඉක්මනට ගහන්න පුළුවන්. හැබැයි ඒකේ හරපද්ධතිය තේරුම් ගත්ත කෙනෙක් ඒකේ තියෙන දේ දන්නවා. අර සිවුරක් වරවගත්ත එක භික්ෂුන් වහන්සේ නමක් මේ කියලා තියෙන භික්ෂුන් වහන්සේ නමක්ද භික්ෂුවක් විදිහට පෙනී සිටිනවද කියන්නේ මම දන්නේ නැහැ. මේ කාලේ තෙල් ගණන් වැඩි පහම් පත්තු කරන්න එපා කියලා. එතකොට මේ කියන්නේ පහම් ඒක තමයි ප්‍රකාශය කොටින්ම සරලව ගත්තම බුදුහාමුදුරු තරහ වෙන්නේ නැහැ කියන එක. දැන් මේක බොහොම තරුණ පිරිසුත් ආකර්ෂණය වෙන සාමාන්‍ය අදහසක්. එතකොට හිතෙන්න පුළුවන් ඇත්තනේ අපි මොකටද පහම් පත්තු කරන්නේ? සංස්කෘතියක් විදිහට පහම් පත්තු කරනවා කියන එක මතු පිටින් බලාගෙන ඉන්න තරුණ දරුවෙකුට උනත් ඇත්තනේ මේ කාලේ මේ හාමුදුරු කියන කතාව කොච්චර සාධාරණද? අපි මොකටද පහම් පත්තු කරගෙන යන්න ඕනේ මේ පස්සේ අපි කරන්න ඕනේ හිතින් බුදුහාමුදුරුවෝ කියපු දර්ශනය අනුගමනය කරන එක මිසක මේක නෙමෙයිනේ කියලා හිතන්න පුළුවන්. හැබැයි දැන් කුසලයේ අකුසලයේ පිළිබඳව ගැඹුරින් තේරුම් ගත්ත කෙනෙකුට
එයා එදා දවස් උයා ගන්න තියෙන එකෙන් හරි පහනක් පත්තු කරන්න පෙළඹෙනවා කුසල හේතුව මත ඒකෙන් ලැබෙන ප්‍රතිවිපාකයේ පිළිබඳව අවබෝධයක් තියෙනවා. එතකොට ඒකේ කර්මඵලයේ පිළිබඳව ගැඹුරු අවබෝධයකට මනස බැස ගන්න තරමේ සමාජයේ දාර්ශනික වෙනවා නම් සමාජයේ ඒ ඔස්සේ කරුණු පැහැදිලි කරගන්න දන්නවනම් අර ක්‍රියාව ප්‍රතික්ෂේප කළත් ඒ අය දන්නවා ඒක ඇතුලේ තියෙන දර්ශනීය හරය මොකක්ද කියන එක. අන්න ඒ නිසා අපේ සමාජයේ අර බාහිර දෙයට නැඹුරු වෙන්නේ නැතිව තරුණ පිරිසට උනත් අපි කරුණු කියා දෙන්නට අවශ්‍යයි. දාර්ශනික කරුණු පදනම් කරගෙන බුද්ධ ශාසනයේ හරපද්ධතිය මුල් කරගෙන කරුණු පැහැදිලි කරලීම අපි අනිවාර්යෙන් කළ යුතුයි. එහෙම කළොත් මේක නිවැරදි මාවතකට ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අපි ගත්තාම අපිට මිනිස්සු මේ අලුතෙන් මේ තියෙන ප්‍රශ්නෙට සමාජයේ වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අර විදිහේ මතවාද ප්‍රකාශ කරන මිනිස්සු නිවැරදි මාවතකට ගන්න අවශ්‍ය නම් මම හිතනවා ඒකේ ලොකුම වගකීමක් පැවරෙනවා. දැන් ඔය හැමෝම සමාජයේ ඉන්න මිනිස්සු දම්වැලක පුරුක වගේ සම්බන්ධ වෙලානේ තියෙන්නේ. එතකොට ඒ වටා ඉන්න පිරිස් ඇතැම් වෙලාවට ඉන්නවා හොඳ මට්ටමේ ඉන්න. එයාගේ ගුණයක් දැකලා හොඳ පැත්තක් දැකලා අසුරු කරන අය ඉන්නවා. අන්න ඒ අයට වැඩි වගකීමක් පැවරෙනවා නිවැරදි පැත්තට ඒ චරිතය යොමු කර ගැනීම. ඊට පස්සේ සාමාන්‍ය සමාජය ගොඩක් වෙලාවට ඒ වගේ චරිතයක් අනුගමනය කරන්න පෙළඹෙන්නේ යථාර්ථය පිළිබඳ අවබෝධයක් නැතිකම නිසා. ඒකට සමාජයට පැවරෙනවා ලොකු වගකීමක් අඩුම තරමේ. ඒ බඳු ප්‍රකාශනයක් දැක්කම කමෙන්ට් එකකින් හරි දාන එක නෑ. ඔක වැරදි. ඔක මෙන්න මේ විදිහේ දර්ශනයක් මතයි ඔක ගොඩනැගිලා තියෙන නිසා ඔහොම කතා කරන එක වැරදි කියලා ඒ පිළිබඳව පෙන්වා දෙන එක මම හිතනවා ඒක සමාජයේ සතු වගකීමක් කියලා. එතකොට ඒ විදිහට ගොඩක් අය කියනකොට ඒ වගේ චරිත ඊට පස්සේ අර ඒ වගේ දේවල් ප්‍රකාශ කරන්න යන්නේ නැහැ. මොකද දන්නවා සමාජය ඊට වඩා උගත්, සමාජය ඊට වඩා ප්‍රබුද්ධයි, සමාජය ඊට වඩා තාර්කිකයි. ඒ නිසා අර වගේ මෝඩ කතාවක් කිව්වහම මේ අය වැළඳ ගන්න. ඒකට හුරේ දාන්නේ නැහැ. ඒ නිසා මගේ මෝඩකම පැහැදිලි වෙනවා විතරයි කියන එක ඒ අයට තේරුම් යන විදිහට ඒ දේ කළා නම් එතකොට නිකම්ම ඒ අය නැවත ඒ බඳු ඒ මෝඩකම Tamanට විතරක් හරි සීමා කරගන්න මම හිතනවා පෙළඹෙනවා කියලා. කුසල අකුසලයේ පිළිබඳව කතා කරනකොට මේ ආලෝකයෙන් ආලෝකයට යන පුද්ගලයා පිළිබඳව ඒ තරම් වෙහෙසක් ගන්නට දෙයක් නැහැ. ඔහු හොඳ උපතක් ලබාගෙන තියෙනවා, හොඳ පැත්තකට යනවා. නමුත් ආලෝකයෙන් අඳුරට යන යම් පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහු පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වීම වැදගත් වෙනවා. මක් නිසාද? හොඳ උත්පත්තියක් ලැබලා තියෙන කෙනෙක් අපරාධ විනාශ වෙලා යන එක. ඒ ආලෝකයෙන් අඳුරට යන පුද්ගලයා සමාජයේ ඕනෑම තැනක ඉන්නට පුළුවන්. ඔබේ නිවසේ ඉන්නට පුළුවන්. ඇතම් වෙලාවට ඔබේ ස්වාමියා, ඔබේ බිරිඳ, ඔබේ දරුවන් අතර මේ චරිතේ ඉන්නට පුළුවන්. ඔබ වැඩ කරන තැන ඉන්නට පුළුවන්. සමාජ ක්‍රියාකාරීන් අතර ඉන්නට පුළුවන්. මේ පුද්ගලයන් හඳුනගෙන ඔවුන්ගේ ඒ අන්ධකාර ගමනින් නිදහස් කරගන්නට පුළුවන් නම් කොච්චර වටිනවද? ඒ සඳහා යමක් අපිට කරන්න පුළුවන් නම් ඒ සඳහා උත්සාහවත් වීම හැම සත්පුරුෂයෙකුටම සිතන්නට වටින කාරණාවක්. ඒ නිසා මේ ආලෝකයෙන් අන්ධකාරයට යන පුද්ගලයන්ව අන්ධකාරයට යන්නට නොදී ආලෝකයේ පැත්තට ගන්නටත් ඔබට යමක් කළ හැකි නම් ඒ සඳහා උත්සාහවත් වන්නට ඕන. ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ වදාළේ එකයි හැම කෙනෙකුටම යහපතක් කරන්නට ඕන නිසා හැම කෙනෙකුගේ මේ යහපත බුද්ධ ශාසනයෙන් අපේක්ෂා කරනවා. ඒ බවත් සිහිපත් කරමින් අද මේ උතුම් ධර්ම සාකච්ඡාව සඳහා වැඩමකට වදාළ ලබනෝරුව කන්දාරණ්‍ය සේනාසන අධිපති රාජකීය පඬිතු ශාස්ත්‍රපති කොත්මලේ කුමාර කස්සප පඬිතු හාමුදුරන් වහන්සේට අපි විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරන මේ උත්තරීතර ධම් කරුණු පැහැදිලි කරලා දීම සම්බන්ධයෙන්. ඒ වගේම බොහෝ දෙනෙකුට ධර්ම ශ්‍රවණය කිරීම සඳහා දායකත්වයේ සලසමින් අද මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කර ගන්නවා. කෑගල්ලේ පදිංචි සදැහැති පින්වතියක් විසින් අරමුණු වශයෙන් ඇති කරගෙන තියෙනවා අපවත් වේවදාල පූජ්‍යපාද දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු සියලු අපවත් වේවදාල ස්වාමින් වහන්සේලාට පුණ්‍ය අනුමෝදනා කිරීමටත් මියගිය ජයසිංහ සෙනරත් පියතුමාන්ට කරුණාවතී සිරිවර්ධන මෑණියන්ට ආනන්ද සහ ජයන්ත සොහොයුරන් දෙදෙනාට ඒ ඇතුළුව මියගිය රණවිරුවන් ඇතුළු සෑම සියලු දෙනාට පුණ්‍ය අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. මහා සංඝරත්නයටත් ආබාධිත රණවිරුවන් ඇතුළු ලංකාවාසී ලෝකවාසී සෑම සියලු දෙනාට සෙත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමටත් සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය වේවා කියන උතුම් පැතුමත් ඇති කර ගන්නවා. ඉතින් අනුව කල්පනා කරගන්න ඔබ විසින් ඊ타ත්ම සත්පුරුෂ අදහසින් යුක්තව රැස් කරගත්ත මේ මහා කුසලානිසංස ධර්මයන් ප්‍රථමයෙන්ම ලෝසසුන් සුරකින්න ඔබ අප සුරකින්න දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් ප්‍රථමයෙන්ම අනුමෝදන් වෙත්වා. ඒ වගේම සඳහන් කළ පරිදි
ඔබ නමින් මිය පරලොව ගිය මෙලොව පරලෝගත වර්ග පරම්පරානුයාත සියලු ඥාත හිතයිශීනුත් පින් කැමති හැම සත්වගත් මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. දුකින් මිදී සුවපත් වී ලෞතුරු නිර්වාණ සුවයෙන්ම සැනසීම ලබත්වා. අපවත් වී වදාළ කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාටත් මේ පින් එකසේ හේතු වේවා. සසර ගමන සුවපත් වේවා. ඊතා ඉක්මනින් ලෞතුරු ශාන්තියෙන් සැනසීමට ලැබේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම දායකත්වයෙන් කටයුතු කරන පින්වතුන්ටත් පවුලේ සෑම සියලු දෙනාටත් සදේවක ලෝකයාටත් කුසල ධර්මයන්ගේ බලයෙන් නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ සැලසේවා. සියලු යහපත වේවා. දෙලවත් යහපත් වේවා. ඊ타මත් ඉක්මනින් මේ උතුම් වූ ධර්මය අවබෝධ කරගෙන ලෞතුරු ශාන්තියෙන් සැනසෙන්නට මේ කුසල් හේතු වාසනා පාරමී වේවා. සෑම සිළු දිනාටම තෙරුවන් සරණයි.